හොඳයි සිළු දෙනාම සාදු නාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. මම පොඩි ප්‍රශ්නයක් අහන්න. බුදුරජාණන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම බුද්ධ දර්ශනය බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගය බුදුරජාණන් වහන්සේ හොයාගත්ත විමුක්තිය. ඒ බුදුරජාණන් වහන්සේ දුකද නැති කලේ පැවැත්මද නැති කලේ. බුදුරජාණන් වහන්සේ පැවැත්ම නැති කරගත්ත කෙනෙක්ද පරිපූර්ණ වශයෙන් දුක දුරු කරගත්ත කෙනෙක්ද? ඈ? නෑ හරියට එකම කිව්වත් හරි. නෑ දුක දුරු කර. මහත්තයා නෑ එහෙම අදහස් ඉදිරියට කරා සාකච්ඡා ස්වරූපේ එතකොට තමයි මේක වටින්නේ. පැවැත්ම නැති. බුදුරජාණන් වහන්සේ දැන් කෙනෙක් අපෙන් ඇහුවා බුදුරජාණන් වහන්සේ දුකද නැති කලේ පැවැත්මද නැති කලේ. එතකොට උත්තර දෙකක් දැන් කිව්වා. එක මහත්තයෙක් කිව්වා දුකයි නැති කලේ කියලා අර මහත්තයෙක් කිව්වා පැවැත්ම නැති කලේ. අපි දැන් බලමු හැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ හැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගයේ ප්‍රැක්ටිස් කළොත් පුරුදු කළොත් දුකද නැති වෙන්න ඕන පැවැත්මද නැති වෙන්න ඕන කියන එක. බුදුරජාණන් ඒක හොඳ මාතෘකාවක් අපිට සාකච්ඡා කරන්න. ඒකේ මම ඒක මුලින්ම ගත්තේ. බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුන් සූත්‍රය දේශනා කරනවා දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නිරුද්ධ කරන්න පුළුවන්. ඒ හේතුව නිරුද්ධ කරන්න මාර්ගයක් තියෙනවා. මෙන්න මේ කාරණා හතර අපි හඳුන්වනවා චතුරාර්ය සත්‍ය කියලා. ආර්ය සත්‍ය හතර. ආර්ය සත්‍ය කියන්නේ ආර්ය සත්‍ය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. දුක්ඛාර සත්‍ය දුක්ඛාර සත්‍යක්මයි. ඒකයිත් වෙනස් වෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නුවා මේ ලෝකේ පවතින දුකක් තියෙනවා. මේ කතාව ඇත්ත මේ ලෝකේ පවතින දුකක් තියෙනවා. අපි මේ දුකට මුහුණ දෙනවා. අපි මේ දුකට භාජනය වෙනවා, ගොදුරු වෙනවා. හැබැයි අපි දන්නේ මේ දුකින් නිදහස් වෙන විදිය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛාර සත්‍යය. ඒතකොට දැන් අපි ඒක දන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ පවතින දුකක් තියෙනවා. ඒක ආර්ය සත්‍යය. ඒ දේශනා කළ දේ අද දුකට තමයි ඇති. ඒක ආර්ය සත්‍යයක් කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ආර්ය සත්‍යයක් කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ, කායික දුක්, මානසික දුක්, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් සමග එක්වීමේ දුක. මේ ඔක්කොම අයිති වෙන්නේ මොකටද? ලෙඩවීමේ දුක. ඔක්කොම අයිති වෙන්නේ දුකට. ඒක පරිපූර්ණ වශයෙන් මේ දුකින් නිදහස් වෙන්න පුළුවන්ද බැරිද? මේ පරිපූර්ණ වශයෙන් දුකින් නිදහස් වෙන්න යාගේ පැවැත්මද නැති වෙන්න ඕන, දුක හටගන්න හේතුවද නැති වෙන්න ඕන. පරිපූර්ණ වශයෙන් කෙනෙකුට කය දරාගෙන ඉද්දි ජීවත් වෙලා ඉද්දි පරිපූර්ණ වශයෙන් දුකින් නිදහස් වෙන්න පුළුවන්ද බැරිද? අන්න හරි. දුකට හේතුව හොයාගත්තොත් ඒ හේතුව දුරු කරන්න පුළුවන්. දැන් අපි බලමු දුකට හේතුව මොකක්ද කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුන් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව මේ දේශනාව අවසානයේදී බොහෝ අය මගඵල ලැබුවා. ධර්ම අවබෝධ කළා. දෙවිවරු බොහෝ පිරිසක් ධර්ම අවබෝධ කළ සූත්‍ර දේශනාව ධම්සප්පවතුන් සූත්‍රය. තවත් සත්‍ය විභංග සූත්‍රය වගේ බොහෝ සූත්‍ර දේශනාවල මේ දුක හටගන්න හේතුව, ඒ හේතුව නැති කරන්න පුළුවන්, නැති කරන මාර්ගය ගැන විස්තර වශයෙන් කරපු දේශනා බොහෝ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න දුක හටගන්න හේතුව යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනි සෙය්‍යති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. බුදුරජාණන් වහන්සේ දුක හටගන්න හේතුව කියනවා. ඒ සත්වයන්ගේ සිත සංතානි හටගන්න සිතේ හටගන්නවා නොයේ තෘෂ්ණාවන්. ඇත්තම අපේ හිතේ නොයේ තෘෂ්ණාවන් හටගන්නවනේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට දුක හටගන්නේ හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෘෂ්ණාව. එතකොට දැන් අපිට ටිකක් ගොරෝසු අපිට ප්‍රකටයි. අපිට ගොරෝසුව ප්‍රකටයි කාම තණ්හා. කාම තණ්හාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
ඇසට පෙනෙන ප්‍රියමනාප සිත්කලු හිත ඇදිලා යන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේවට තියෙන කැමැත්ත තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කාම තණ්හාව කියන. මේව ලබන්න තියෙන කැමැත්ත, මේව කෙරේ තියෙන ප්‍රේමය, ආලය, බැඳීම. එතකොට මෙහෙම හිතේ මෙහෙම දේවල් ලබන්න කැමැත්තක් නැද්ද? අන්නේ කැමැත්ත තමයි තියෙන්නේ තණ්හා, කාම තණ්හා. එතකොට නිවන තුල කාම තණ්හාවක් නැහැ. භව තණ්හාවක් නැහැ. විභව තණ්හාවක් නැහැ. මේ තණ්හාව ක්ෂය වෙලා තණ්හාව නැති බව ඔහුට අත්දකින්න පුළුවන්. එහෙනම් නිවන තුල ඔහු නැති වුන්නේ නැහැ. ඔහුගේ පරිපූර්ණ වශයෙන් දුක හටගන්න හේතුව නැති වුණා. මම ඒක ඉදිරියට විස්තර කරන්නම් මම ඉදිරියේදී මම කියන්නම් කොහොමද මේ නිවන තුල මේ දුක නැති බව ඔහු අත්දකින්නේ කියන කාරණේ. එතකොට දුක හටගන්නේ හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ මොකද්ද? සත්‍යයන්ගේ සිත සංතානි හටගන්න තෘෂ්ණාව. එතකොට ඒ දුක හටගන්නේ හේතුව තෘෂ්ණාව කියන කාරණේ නම් හරියට පැහැදිලි ඒක. තණ්හාව කෙරෙත් තියෙනවා කැමැත්ත, ප්‍රේමය, ආලය. එතකොට දුක හටගන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න දුක හටගන්න හේතුව. ඇත්තම දැන් අපිට යම් දුකක් ආවනම් ඒ දුක හටගන්නේ තණ්හාව නිසා. අපේ හිතේ තණ්හාව, කැමැත්ත, ප්‍රේම, ඇල්ම තියෙන කෙනෙකුට කොරෝනා හැදුනොත් දැන් අපේ හිතේ කැමැත්ත, ප්‍රේමය අපි තවත් වචන කියනකොට ආදරය කියයි, බැඳීම කියයි. හරි මොකක් හරි මේ තණ්හාවේ ස්වરૂපය. අපි නොයෙක් වචන වලින් හඳුන්වන්නේ තණ්හාව. ඒකට අපේ ළමයෙකුට කොරෝනා හැදුනොත්, අපේ අම්මා තාත්තට කොරෝනා හැදිලා මලොත් අපිට යම්කිසි දුකක් නැද්ද? දුකක් තියෙනවා. හැබැයි තිරුකුණාමලේ පැත්තේ කෙනෙකුට කොරෝනා හැදිලා මලා කියලා එහෙම ගොරෝසු මට්ටමේ දුකක්. ඒක නිකන් නිවුස් එකක් විතරයි නේ. හැමදාම නිවුස් අහනෝනේ. මේ අසු මෙච්චර මැරුණා මෙච්චර අසනීපයි කියලා. ඒ වගේ නිවුස් එකක් විතරයි. හැබැයි අපිට ගොරෝසු මට්ටමේ හැප්පිලා තියෙන දුකක් නැහැ. එහෙනම් දුක හට ගන්න හේතුව මොකද්ද? තෘෂ්ණාව. යමක් කෙරේ තෘෂ්ණාව නැතිදී අපිට මේ වුණා කියලා ලොකු දුකක් නැහැ. හැබැයි දැන් අපි උපකරණයක් වුණත් අපි වැඩිපුරම ආස කරන දේ, අපි වැඩිපුරම ආස කරන සාරිය, අපි වැඩිපුරම ආස කරන භාණ්ඩයක්, ඔරලෝසුවක්, ෆෝන් එකක්, මොකක් හරි වාහන. ඒකට මොනවා හරි වුණොත්, ගොඩාක් මට්ටමේ ඒකට කැමැත්ත, ඇල්ම තියෙනකොට ඒක මොනවා හරි වුණොත් අපිට ඔන්න දුකයි. හැබැයි අපිට ඒකෙරෙහි තියෙන කැමැත්ත ටික අඩු වුණොත් අනේ කමන්නේ ඔක කියලා අපිට අග්ගල අපිට ඒකෙන් ලොකු ගුරුසු මට්ටමේ දුකක් නැහැ. දැන් මේ දුක හට ගන්න විදිය අපිට සම්දිත්තිකයි නේද? දැන් පැහැදිලි මේ දුක හට ගන්න හේතුව තෘෂ්ණාව කියලා අපිට පිළිගන්න පුළුවන් නේද? අපිට කල්පනා කළොත් පිළිගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපිට හොඳට කල්පනා කළොත් හොඳට තේරුම් ගන්න පුළුවන්. අපිට යම් දුකක් ආවනම් ආවේ යම් ඒ කෙරෙහි තියෙන කැමැත්ත නිසා, ප්‍රේමය නිසා, ඇල්ම නිසා. එහෙනම් ඒ හේතුව නැති කළොත් ඒ දුක නැහැ. අයිත් දුක එනවා. අයිත් තව ටිකකින් අයිත් දුකක් එනවා. ඒ දුක එන්නේත් ඒ කෙරෙහි තියෙන ප්‍රේමය, කැමැත්ත, ඇල්ම නිසා. ඒක දුරු කරාට පස්සේ ඒ දුක නැහැ. මේ දුක හට ගන්න විදිය නිරෝධයක් Tamanට අත්දකින්න බැරිද? අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් අපිට උත්තරය ආවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක හට ගන්න හේතුව සත්‍යයන්ගේ පැවැත්මද, සත්‍යයන් තුල පවතින තණ්හාවද? දුක හට ගන්න හේතුව දැන් උත්තරයක් දෙන්න. දුක හට ගන්න හේතුව සත්‍යයන්ගේ පැවැත්මද, සත්‍යයන් තුල පවතින කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවද? ඔව් අපිට දැන් කාම තණ්හාව ප්‍රකටයි. තව තණ්හාවක් හිතේ හට ගන්නවා. ඒකට කියනවා භව තණ්හාව කියලා. ඒකත් මේ හිතේ හට ගන්න ස්වභාවයක්. මට බ්‍රහ්ම භවයක් ලැබේවා. මම තාවතින්ස දිව්‍ය ලෝක යන්න ඕන. මම නිම්මාන රති දිව්‍ය ලෝක යන්න ඕන. කොහොම හරි දිව්‍ය ලෝකෙට පැන ගන්න ඕන කියලා ඒ අසවල් භවයේ ලැබේවා කියලා ලබන්න තණ්හාවක් තියෙනවා. නිවන තුල ඒ තණ්හාවක් නැහැ. ඔහු නැති උන්නේ නැහැ. ඔහු තුල තණ්හාව ෂේ වෙලා. පැහැදිලිද? එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. විභව තණ්හාව කියන්නේ තව තණ්හාවක්. දැන් අපිට ගුරුසු මට්ටමේ මේක පේන්නේ නැති වුණාට මෙහිම ස්වභාවිකුත් හිතේ තියෙනවා. මට අසවල් භවයේ ලැබේවා කියලා තණ්හාවක් තියෙන වගේම අනේ අපි අසවල් භවයට යන්න එපා. අපි නම් නිරේ යන්න එපා. අපි නම් പ്രേත භවයක් ලැබෙන්න එපා. තිරිසන් භවයක් අපි නම් මෙහෙම වෙන්න එපා.
අපි දකින්න දැන් සමහර තිරිසන් සත්තු ඇඟ නරක් වෙලා ඇඟ තුවාල වෙලා අනේ මේ තිරිසන් අනේ අපිට නම් මෙහෙම වෙන්නේ මේ භවය අපිට එපා කියලා එහෙමඩක් කැමැත්තක් තියෙන. නිවන තුල කාම තණ්හාවක් නැහැ, භව තණ්හාවක් නැහැ, විභව තණ්හාවක් නැහැ. නිවන තුල තණ්හාව ක්ෂය වෙලා. එතකොට නිවන තුල කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව සම්පූර්ණයෙන්ම තණ්හාවක්ෂය තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. දැන් අපි කතා බහ කළේ බුදුරජාණන් වහන්සේ මුලින්ම අපි මේ ධර්ම සාකච්ඡාව ප්‍රවේශයක් වශයෙන් අපි සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේ දුකද නැති කළේ පැවැත්මද නැති කළේ. බුදුරජාණන් වහන්සේ දුකද නැති කළේ පැවැත්මද නැති කළේ. හැබැයි ලෙසම උත්තරේ තමයි දුකයි නැති උනේ. බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ මේ ඒ සත්‍යයන්ගේ පැවැත්ම නැති කරන්න මාර්ගයක් දේශනා කළේ නැහැ. පැවැත්ම නැති කරගන්න බණක් දේශනා කළේ නැහැ. පැවැත්ම නැති කරන්න මාර්ගයක් දේශනා කළේ නැහැ. ඒ මාර්ගය කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යය. දුක නිරුද්ධ කරගන්න තමයි මාර්ගයක් දේශනා කළේ. ඒ මාර්ගය වඩනකොට නමින්ම කියන්නේ දුක්ඛ නිරෝධගාමිනී කියලානේ. නම සඳහන් වෙන්නේ දුක්ඛ නිරුද්ධ කරන මාර්ගය. ඒ මාර්ගය වඩනකොට දුකයි දුරු වෙන්න ඕන. මාර්ගය වඩන කෙනා නැත්තර නැති වෙනව නෙවෙයි ඔහුගේ දුක දුරු වෙනවා. ඔහුට පුළුවන් වෙනවා දුක්ඛ නිරෝධය අත්දකින්න අත්විඳින්න. මෙන්න මේ කාරණේ තමයි අපි මේ දැන් සාකච්ඡා කරන්නේ. අපිටත් තියෙන ප්‍රශ්නේ තමයි දුක. ඔබට ඕන ඔබ නැත්තර නැති කරගන්නද ඔබේ දුක නැත්නම් හොඳයිද? නිකමට අපි ගමුකෝ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරාසං කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා ආත්ම භාව කීයක්ද? මෙච්චර මහන්සි වෙලා බුදුරජාණන් වහන්සේ පුදුම කැපවීමක් පුදුම මහන්සියක්. බුදුරජාණන් වහන්සේ සෑහෙන්න මහන්සි වුණා මේ දුක සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වෙන විදිය හොයාගන්න. තවත් විදියකින් කිව්වොත් බුදුරජාණන් වහන්සේ සෑහෙන්න මහන්සි වුණා නොයේ කාන්ත අධ්‍යයනය කළා ගවේෂණය කළා විමුක්තියක් උදෙසා. අමා මහ නිවන ලබන්න පරිපූර්ණ වශයෙන් දුකින් නිදහස් වෙන මගක් හොයාගන්න සෑහෙන්න මහන්සි වුණු සාසුණාසන. දුෂ්කර ක්‍රියා කළා. සය අවුරුද්දක්. මෙච්චර මහන්සි වෙලා කැප වෙලා ගවේෂණය කරලා පරීක්ෂණ කළා නොයේ කාන්ත අධ්‍යයනය කරලා බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ Taman නැත්තට නැති වෙන විදිහට Tamanගේ දුක නැති වෙන විදිහට. මෙච්චර මහන්සි වෙලා කැප වෙලා ගවේෂණය කළ බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ Taman නැත්තට Tamanගේ පැවැත්ම නැති කරගන්න විදිහට Tamanගේ පරිපූර්ණ පැවැත්ම දුක දුරු කරගන්න විදිහට. දුක දුරු කරගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යයන්ගේ ඉපදීම කියලා දේශනා කළේ නැහැ. එහෙම දේශනාවක් කිසිම දේශනාවක සඳහනක් නැහැ. දුකට හේතුව සත්‍යයන් තුල උපදින කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දුකට හේතුව මොකද්ද? සත්‍යයන්ගේ ඉපදීම නෙවෙයි සත්‍යයන් තුල උපදින කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔන්න දුකට හේතුව. එහෙනම් මේ හේතුව නැති කරන්න පුළුවන්ද බැරිද? මොකද්ද හේතුව? තණ්හාව. ඒ තණ්හාවෙම ඉතුරු නැතුව නොයල්මේ නිරුද්ධ වීමක් යන්නේ. ඒ තණ්හාවෙම දුක හටගන්න යම් තණ්හාවක් නිසාද ඒ තණ්හාව අයින් කරන්න පුළුවන්. අන්න ඒක නිකන් අයින් වෙන්නේ නැහැ. තණ්හාව නිකන් දුරු වෙන්නේ නැහැ. තණ්හාව ක්ෂය වෙන, තණ්හාව ගෙවෙන වැඩපිළිවෙලක් තියෙනවා. මොකක්ද මේ වැඩපිළිවෙල? ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේ මාර්ගයේ වඩන කෙනාද නැත්තට නැති වෙන්න ඕන අර දුක හටගන්න හේතුවද නැති වෙන්න ඕන. දුක හටගන්න හේතුව නැති වෙන්න. දුක හටගන්න යම් හේතුවක් නිසාද ඒ හේතුව නැති කරන්න පුළුවන්. නිකන් නැති වෙන්නේ ඒ හේතුව නැති කරන්න තමයි මාර්ගය තියෙන්නේ. ඒ මාර්ගේ වඩනකොට අර දුක හටගන්න හේතුවද නැති වෙන්න ඕන වෙන හේතුවද නැති වෙන්න ඕන. දුක හටගන්න හේතුව. ඒ දුක හටගන්න හේතුව බුදුරජාණන් වහන්සේ දුක හටගන්න හේතුව නැති කරාද නැද්ද? බුදුරජාණන් වහන්සේද නැත්තර නැති උනේ බුදුරජාණන් වහන්සේ දුක හටගන්න හේතුවද නැති කළේ? හේතුව නැති කළොත් බුදුරජාණන් වහන්සේ ඵලයේ අත්දැක්කා. දුක්ඛ නිරෝධය අත්දැක්කා. බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ දුක්ඛ නිරෝධය අත්දැක්කා. කය තියෙද්දිම. බුදුරජාණන් වහන්සේ කය බැහැර දැම්මේ නැහැ. කය තියෙද්දිම කය පරිහරණය කරද්දිම
බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය අත්දැක්කා. ඒ අත්දැකලා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිඥා දුන්නේ පින්වත් මහණෙනි මං සිළු දුකින් නිදහස් වුණා කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පැවැත්ම නැතිවීමෙන් දුක නැති වෙනවා කිව්ව කාටවත් ජීවත් වෙලා ඉන්නකන් දුකින් නිදහස් වෙන්න බෑ කියලා ඔප්පු වෙන්නේ. පැවැත්ම නැතිවීමෙන් දුක නැති වෙනවා කිව්වොත් ඒකෙන් ඔප්පු වෙන්නේ මොකද්ද? ඊපස්සේ ජීවත් වෙලා ඉන්නකන් කාටවත් දුකින් පරිපූර්ණ දුකින් නිදහස් වෙන්න බෑ කියලා. පරිපූර්ණ දුකින් නිදහස් වෙන්න ඕන නම් පැවැත්ම නැති වෙන්න ඕන ඊට පස්සෙලු දුක නැති කියලා එහෙම බණක් අපි අහලා තියෙනවා. ඒ බණ වැරදි. වැරදියට වැරදි කියන මොකද වැරදි කියන්නේ වගකීමක් ඇතුව. හරි? එතකොට ඒ සම්බන්ධව මොන හරි ප්‍රශ්න තුනක් අහන්නත් පුළුවන්. මේක ධර්ම සාකච්ඡාවක්. ඒක බුදුරජාණන් අපි කාලයක් තිස්සේ අපිට බණ අහලා තියෙන්නේ එහෙම. ඒක යම් වරද්දක් තියෙනවා. කාලයක් තිස්සේ අපි අහලා තියෙන්නේ මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරසත්‍ය දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව මේ ප්‍රතිපදාව යම් කෙනෙක් අනුගමනය කළොත් අපි හිතන් ඉන්නේ මේ ප්‍රතිපදාව අනුගමනය කරපු අය නැත්තට නැති වුණා. එහෙමනේ. මේ මාර්ගේ වඩපු අය නැත්තට නැති වුණා. මේ මාර්ගේ වඩපු නැති අය ශෝකයකට ඉන්නවා. මේ මාර්ගය ඒතකොට කට්ටි හිතන එහෙනම් මේ ඒ නිසා මිනිස්සු හරි බයයි මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව අනුගමනය කළා. තවත් ඉදිකින් කිව්වොත් මිනිස්සු හරි බයයි නිවන් දකින්න. මේ මාර්ගය තියෙන්නේ දුක්ඛ නිරෝධේ නිවනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක්ඛ නිරෝධේ නිවනයි. පරිපූර්ණ දුකින් නිදහස් වුණා කිව්වත් එකයි නිවනටපත් වුණා කිව්වත් එකයි. නිවන තුල කිසි දුකක් නැහැ. පින්වත්නි ඔබ අහලා තියෙනව නේද බුදුරජාණන් වහන්සේ සිළු දුකින් නිදහස් වුණා කියලා. අපි අහලා තියෙනනේ බුදුරජාණන් වහන්සේ මොහොකින්ද නිදහස් වුනේ? මොහොකින්ද නිදහස් වුනේ? බුදුරජාණන් වහන්සේ දුකින් නිදහස් වුණා. මේ දුකින් නිදහස් වුණා කියන වචනේ තුල වෙන මොන හරි දෙයක් ගම් වෙනවනම් කියන බලන්න. දුකින් නිදහස් වුණා කියන වචනේ තුල ඔබට තේරෙන්නේ මොකද්ද? ඔබට වැටහෙන්නේ මොකද්ද? දුක නැති වුණා කියන එක නේද? දුකට හේතුව තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට ඒ හේතුව නැති වුණොත් මාර්ගය වඩනකොට හේතුව නැතිවීම සම්දිත්තික නැද්ද? හේතුව නැතිවීම තමා තුලින් අත්දකින්න බැරිද? යම් කෙරේ තණ්හාව නැත්තම් තණ්හාව නැහැ කියලා ඔහු දන්නවා. ඔහු නැති වුන්නේ නැහැ. හේතුව නැති කරගත්තොත් ඵලයේ තියෙන්න පුළුවන්ද? ඵලයේ තියෙන්න බෑනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන තුල කිසි දුකක් නැහැ. ඒ දුකක් නැත්තම් ඉතින් හේතුව තියෙන්න බෑ. දැන් මම මෙහෙම කියන්නම්කෝ. බුදුරජාණන් වහන්සේ සිළු දුකින් නිදහස් වුණා කියනෝනේ. සිළු දුකින් නිදහස් වුණා කියන වචනේ තුල ඔබට තේරෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දුක නැති කළා. දුක දුරු කළා. දුක නිරුද්ධ කළා. දුක ප්‍රහාණය කළා. දුකින් ඈතර වුණා. දුක බැහැර කළා. එහෙම නේද තියෙන්නේ බුදේශනාවේ. මේ දුකින් නිදහස් වුණා කියන වචනේ තුල ගම්ම වෙනවද? ඒ නිදහස් වෙච්ච උතුමන් වහන්සේලා නැත්තර නැති වුණා කියලා. දුකින් නිදහස් වුණා කියන බුදුරජාණන් වහන්සේ සියලු දුකින් නිදහස් වුණා. එහෙනම් යම් මේ ස්වභාවයෙන් නිදහස් වුණා කියලා ඔහු දන්නවද නැද්ද? දැනෙනවද නැද්ද? බුදුරජාණන් වහන්සේ නිදහස් වීම අත්දැකලා අත්විඳලා නේද දේශනා කළේ. එහෙනම් ඒ උතුමන් වහන්සේලා නැත්තර නැති වුන්නේ නැහැ. ඒ උතුමන් වහන්සේලා දුක නැත්තර නැති කරගත්තා. දුක දුරු කරගත්තා. එතකොට දැන් මෙහෙම තේරුම් ගන්න පොඩි උපමාවක් කියන්නම්කෝ. ටිකක් ගොරෝසු උපමාවක්. කෙනෙක් මේ නිදහස් වුණා කියන වචනේ අර්ථය තේරුම් ගන්න මම මේක කියන්නේ. කෙනෙක් හිරේ විලංගුවේ වැටලා දුක් විඳිනවා. දැන් කෙනෙක් හිරේ විලංගුවේ වැටලා දුකක් තියෙනවනේ. ඒ හිරේ වැටුණට පස්සේ ඇත්තම එයාට හිතෙන කෑම බීම ගන්න බෑ. ඒ වගේම එයාට හිතෙන ගමන් බිමන් යන්න බෑ. එයාට ඕන ඇඳුම් පැළඳුම් අඳින්න බෑ. හිරේ තියෙන වෙනම අඳින ඇඳුම. එයාට හිරබත් දෙන්නේ. එයා ඉන්නේ අර කාමරයක කූඩු කරලා. යම් කිසි දුකක් තියෙනව නේද? හිරේ තියෙද නැද්ද? හැබැයි ලෙසම තියෙනවා. අච්චු දෙනවා. එයාට හිතුනොත් දැන් හිරේ ඉන්න කෙනෙකුට පුළුවන් ද මේ බණ අහන්න ඕනේ එහෙම එන්න බෑ. එයා ඉන්නේ හිර කූඩුවේ. කෙනෙක් හිරෙන් නිදහස් වෙනවා. හිරෙන් නිදහස් වුණා කියන්නේ ඔහු නැත්තර නැති වුණාද අර ස්වභාවයෙන් අත මිදුණාද? ඉතින් නිදහස් වීම කියන වචනේ තේරුම නැත්තර නැතිවීම නම් ඉතින් ඊට වඩා හොඳයි නේ හිරේ ඉන්න එක. නිදහස් වීමේ කියන වචනේ තේරුම දීලා තියෙන්නේ නැත්තර නැතිවීම නම් ඉතින් මේ මිනිස්සයා ඊට වඩා හොඳයි නේද හිරේ ඉන්න එක. මම කියන්නේ නිදහස් වීම කියන වචනේ අර්ථය තේරුම් ගන්න.
බුදුරජාණන් වහන්සේ දුකයි නැති කළේ. පැවැත්ම නැති කළේ නෑ. බුදුරජාණන් වහන්සේ දුකේ පැවැත්ම නැති කළා. බුදුරජාණන් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේලා අමරණීයත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ මරණය ජයගත්තා. මරණයෙන් නිදහස් වුණා. සීල දුකින් නිදහස් වුණා. මරණයෙන් විතරක් නෙවෙයි. සීල දුකින් නිදහස් වුණා. ඒ නිදහස් වීම උන්වහන්සේ අත්දැක්ක අත්විඳා. කය තියෙද්දිත් ඒ ස්වභාවය අත්දැක්කා. කය දරාගෙන ඉද්දිත් ඒ ස්වභාවය බුදුරජාණන් වහන්සේ අත්දැක්ක අත්විඳා. අන්නේ ස්වභාවයට අපි කියනවා නිර්වාණය කියලා. මොකද්ද කියන්නේ? නිර්වාණය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිටත් කිව්වා සීල දුකින් නිදහස් වෙන්න. ධර්ම දේශනා කළා. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණේ ඒ තාත් දක්කා හිටපු සත්‍යයන් නැත්තර නැති කරන්න නිවනක් පැනෙන්නේ නැහැ. සත්‍යයන්ගේ දුක නැති කරගන්නයි බුදුරජාණන් වහන්සේ නිවනක් පැනෙන්නේ. නිවනක් තියෙනවා. නිවනක් තියද නැද්ද? නිවනක් තියෙනවා. හැබැයි අද බෞද්ධයෝ නිවනට තරම් බය වෙන දෙයක්ුත් නැතුව ඇති. නිවන් දකින්නවා කියන ඒ බලන්න මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර වේස මහන්සියලා උපදවන මේ ශ්‍රේෂ්ඨ ස්වභාවයට මහා උතුම් ශ්‍රේෂ්ඨ නිබ්බානම් පරමං සුඛං නිවන කියනවා මේ ලෝකේ පරම උතුම්ම සැපේ. නිබ්බානම් පරමං සුඛං කියලා දේශනා කළේ කවුද? පතන කන්දේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ. ඉතින් යමෙක් නිවන් දැක්කොත් යමෙක් නිවන් දැක්ක උපේ පරම සැපේටපත් වුනොත් එහෙම ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවයටපත් වුනොත් පත් වුණා කියලා ඔහුට දැනෙනවද නැද්ද? දන්නවද නැද්ද? යමෙක් නිවන් දැක්කොත් නිවන් දැක්ක කියලා ඔහුට දැනෙනවද නැද්ද? දැනෙන්න ඕනනේ. බුදුරජාණන් වහන්සේ ඒක දැකගත්තේ නැද්ද? දැනගත්තේ නැද්ද? බුදුරජාණන් වහන්සේද නැති උනේ බුදුරජාණන් වහන්සේ දුක් නැති ස්වභාවයද උපදවගත්තේ. නිවනද උපදවගත්තේ. නිවන උපදවගත්තේ. එහෙනම් නිවන කියන්නේ සත්‍යයන්ගේ නැතිවීමක් නෙවෙයි. දැන් ධර්මයේ තුලින් බලන්න මේ ඔප්පු වෙන විදිහ ලස්සනට කාටවත් මේක ධර්මානුකූලව නෑ කියන්න බෑ. ධර්මයේ සඳහන් වෙලා තියෙන අර්ථය මේක. අද කාලයක් තිස්සේ බෞද්ධ අය නිවනට හරි බයයි. නිවන ගැන තියෙන ධනාත්මක අදහසක් නෙවෙයි. නිවන ගැන තියෙන ප්‍රණීත අදහසක් නෙවෙයි. නිවන ගැන තියෙන්නේ හරි මේ වැරදි වැටහීමක මිනිස්සු ඉන්නේ. අපි බැරි වෙලා හරි කිව්වොත් අපේ ආච්චි අම්මට නිවන් සැප ලැබේවා කියලා. ආච්චි අම්මා උපන් දිනය සමරගෙන කිව්වොත් 25 වෙනි උපන් දිනය සමරන ඔබට නිවන් සැප ලැබේවා කිව්වොත්. උපන් දිනය සමරන කෙනෙකුට කිව්වොත් නිවන් සැප ලැබේවා කියලා. ඊට පස්සේ යා මූණ හොඳ නැහැ නේ. අන්න උපන් දින දවස් මූසල කතාවක් කිව්වා කියයි. ඔන්න මම මරා ගන්න හදනවා කියයි. බලන්න මේ ශාසනයේ අර්ථයට මොකද උනේ කියලා. ඒ නිසා මිනිසු නිවන ඈත් වෙලා සාසුරු සම්පත්තියෙන් ඈත් වෙලා අඩුම ගානේ නිවන් දකින්න කැමැත්තක් හරි උපදින්න ඕන. දැන් මේ අද බණ කියන විදිහට නිවන් දකින්න කැමැත්තක් උපදින්නේ නැහැ. මේ මහත්ලාගේ වචනේ කිව්ව පට්ට බයයි නේ නිවන් දකින්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? නිවන කියන එකේ අර්ථ දීලා තියෙන්නේ නිවන් දැක්කොත් නිවන් දැක්කයි නැති වුණා. නිවන් නොදැක්කයි ෂෝක් එකට ඉන්නවා. නිවනේ අර්ථ දීලා තියෙන්නේ කොහොමද? නිවන් දැක්කොත් නිවන් දැක්කයි නැති වුණා අයියෝ. උපදින්නේ නැති නිසාලු දුක නැත්තේ. හරි ෂෝක් කතාවක් ඒක. ඒ උපදින්නේ නැති නිසාලු දුක නැත්තේ. ඉතින් ඒ දුක්ඛ නිරෝධය අත්දකින්න බෑනේ. ඒ දුක්ඛ නිරෝධය කාටවත් මේ සම්මා ජාතික කිසිම කෙනෙකුට ඒ දුක්ඛ නිරෝධය අත්දකින්න බෑ. ඒ දුක්ඛ නිරෝධය කාටවත් තමා තුලින් අත්දකින්න බෑ. බුදුරජාණන් වහන්සේවත් අත්දැකලා නැහැ එහෙමනම්. එයා කියන්නේ උපදින්නේ නැහැලු ඒ උපදින්නේ නැති නිසාලු දුක නැත්තේ. ඉතින් මේ දුක්ඛ නිරෝධය සම්දිත්තිකයිද? එහෙම දුක්ඛ නිරෝධය කාටවත් අත්දකින්න බෑ, අත්විඳින්න බෑ, සාක්ෂාත් කරන්න බෑ, ඕපනායික නෑ, සම්දිත්තික නෑ. කවුද දන්නේ ඒක? ඒක හරියට මේ වගේ. බුදුරජාණන් වහන්සේත් බොහෝ දේශනාවල සඳහන් වෙනවා තථාගත බුදුරජාණන් වහන්සේත් වෛද්‍යවරයෙක් කියනවා. මේ කාරණේ හොඳට අල්ලගන්න. ඔබට මොකද මේ අර්ථය බොහොම අඩුවේ අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා තථාගත බුදුරජාණන් වහන්සේත් වෛද්‍යවරයෙක් කියනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම ආමන්ත්‍රණය කරගත්ත අවස්ථාව බුද්ධ දේශනාව අපිට හම්බ වෙනවා. සල්ල වෛද්‍යවරයෙක් කියනවා. මහා වෙදෙක් කියනවා. බුදුරජාණන් වහන්සේ නිදුකින් වාසය කරන විදිය නිදුකානනී කියලා කියන්නේ ඒ නිසා. නිදුකානනී කියන්නේ දුක් නැති.
බුදුරජාණන් වහන්සේ ළඟට මේ සංසාරේ ළඩ වෙච්ච මිනිස්සෝ එනවා මේ නිදුකානන් වහන්සේ මුණ ගැහෙන්න. මේ වෛද්‍යවරේ මුණ ගැහෙන්න. ජරාව උරුම කරගෙන ඉන්න සත්‍යම් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ජරාවෙන් නිදහස් වෙනවා. ලෙඩවීම උරුම කරගෙන ඉන්න සත්‍යම් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ලෙඩවීමෙන් නිදහස් වෙනවා. මරණය උරුම කරගෙන ඉන්න සත්‍යම් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මරණේ නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ සත්‍යම් දුකින් නිදහස් කරනවා. දුකින් මුදවනවා. දුකින් එතර කරනවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් බෙහෙත් දෙන්නේ ලෙඩේටනේ. ලෙඩේට බෙහෙත් දෙනකොට ලෙඩාද නැති වෙන්න ඕන ලෙඩේද නැති වෙන්න ඕන. වෛද්‍යවරයෙක් දක්ෂ නම් දෙන බෙහෙතත් හරිනම් වෛද්‍යවරයෙක් කිව්ව විදිහට ඒක අනුගමනය කළොත් ලෙඩේද නැති වෙන්න ඕන ලෙඩාද නැති වෙන්න ඕන. මොකද නැති වෙන්න ඕන? ලෙඩේ. බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගය හරිනම් දුක නිරුද්ධ වෙන මාර්ගය නම් හරි. ඒකේ වචනේ අර්ථය ඒක නම්. ඒ මාර්ගේ වඩනකොට මාර්ගේ වඩන කෙනාදී නැති වෙනවනේ දුකද නිරුද්ධ වෙන්න ඕන. දුන්න බෙහෙත හරිනම් ලෙඩාද නැති වෙන්න ඕන ලෙඩේද නැති වෙන්න ඕන. ලෙඩේ නැති වෙන්න. ලෙඩේ දුරු වෙලා ලෙඩා නිදුක් බව අත්දකින්න අත්විඳිනවා. දුක්ඛ නිරෝධය නිරුද්ධ වෙලා නිරෝධය අත්දකින්න අත්විඳිනවා. දුක්ඛ සමුදයත් අත්දකින්න දුක්ඛ නිරෝධයත් අත්දකින්න. ලෙඩා සුරක්ෂිතයි. ලෙඩා නිදුක් බව අත්දකින්න අත්විඳින්න. හොඳ බෙහෙතක් හොඳ වෛද්‍යවරේ බය නැතුව මේ වෛද්‍යවරේ මුණ ගැහෙන්න ඕන කෙනෙකුට යන්න පුළුවන්. මේ වෛද්‍යවරේ ළඟට ඕන කෙනෙක් යන්න පුළුවන්. හැබැයි අවාසනාවට ඇත්ත කතාවක් අපිට මේ මහා වෛද්‍යතුමා දුන්න බෙහෙතේ අද කියන්නේ වට්ටෝරුව වෙනස් කරලා. බුදුරජාණන් වහන්සේ කිව්ව බෙහෙත අද අපිට දීලා තියෙන්නේ වැරදි විදියට. අද මොකද්ද දෙන බෙහෙත? අද කියන්නේ මේ බෙහෙත බොන්න බෙහෙත බිව්වට පස්සේ ඉස්සෙල්ලම නැති වෙන ලෙඩා කියනවා. ඊට පස්සෙලු ලෙඩ නැති වෙන්නේ. කියන මේ බෙහෙත බොන්න බෙහෙත බිව්වට පස්සේ ඉස්සෙල්ලම නැති වෙන්නේ කවුද? ලෙඩා. ලෙඩා මලාට පස්සෙලු බඩු සුද්ධ වෙන්නේ. ලෙඩා මල බඩු සුද්ධයි කියන්නේ. ඔන්න ඔය වගේ තමයි දුක්ඛ නිරෝධය කියන්නේ. ලෙඩ නැතිවීම නිරෝධය ගැන කියන්නෙත් එහෙම. දුක්ඛ නිරෝධය කියන්නෙත් ඒ විදියටමයි. අද කියන මේ මාර්ගය වඩන්න මරණින් මත්තේ ඔයා උපදින්නේ ඊට පස්සේ දුක නැහැලු. ලෙඩා නැති වුණාට පස්සෙ ලෙඩ නැති වෙන්නේ. ඉතින් ලෙඩා දන්නවද මේ දුන්න බෙහෙත හරිද වැරදිද කියලා වක්ක. මේ වෛද්‍යවරයා දක්ෂ කෙනෙක් හොඳ බෙහෙතක් දුන්නේ කියලා ලෙඩා දන්නවද? ඔක්කොටම කලින් ලෙඩා නැති වෙලා ඉවරයි. ලෙඩාට ඒක අත්දැකීමක් නැහැ. පැහැදිලිද? අද අපිට දීලා තියෙන්නේ ඔන්න වගේ වැරදි බෙහෙතක්. කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකේ අපිට ලොකු වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුක හටගන්න හේතුව සත්‍යයන් තුල උපදින තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව කෙරෙහි තියෙන චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඉදං උච්චිත බික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. ඒ තණ්හාවේ මිතුරු නැතිව නොවැල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද? දුක හටගන්නේ තණ්හාව නිසා නම් ඒ තණ්හාවේ මිතුරු නැතිව නොවැල්මෙන් නිරුද්ධ වීමක් තියෙනවා. ඒ නිරුද්ධ වීම Tamanට අත්දකින්න පුළුවන්. අන්න ඒක නිකන් නිරුද්ධ වෙන්නේ නැහැ. ඒකට තියෙනවා මාර්ගයක්. එතකොට ඔහුට කරන්න දෙයක් තියෙනවා. ඔහු සම්මා දිට්ඨියට පැමිණිලා සම්මා කම්මන්ත ඇති කරගෙන සම්මා වාචා ඇති කරගෙන සම්මා ආජීවයෙන් යුතු වෙලා ඒ වගේ මේ සම්මා සිතේ එකඟභාවයක් ඇති කරගෙන සම්මා සමාධිය ඇති කරගෙන මෙන්න මේ ප්‍රතිපදාව යෙදෙනකොට ඔහුට දුක හටගන්නේ හේතුව නිරුද්ධ වෙනවා. මේ ප්‍රතිපදාවේ යෙදෙන කෙනා නැති වෙනව නෙමෙයි. පැමිණෙන හැම දුකම දුරු වෙනවා. අන්න ඔහුට පුළුවන් වෙනවා දුක්ඛ නිරෝධය අත්දකින්න. තමා තුලින් අත්දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? තමා තුලින් මේ පරිපූර්ණ දුක්ඛ නිරෝධය අත්දකින්න පුළුවන් වෙනවා. ලෙඩේ සනීපයි කියලා රෝගිය දැනගන්නවා. ඇයි කොහොමද දැනගන්නේ? රෝගිය ඉන්න නිසා. දැන් මේ පානීය කරාට පස්සේ දැන් මගේ ලෙඩ සනීපයි කියලා දැනගන්නවා. මේ මාර්ගේ වඩනකොට දුක නිරුද්ධ වෙනවා කියලා දුක්ඛ නිරෝධය තමා තුලින් ඔහු අත්දකින්න අත්විඳිනවා. පැහැදිලිද? පින්වත්නි මම මේ බොහොම වටිනා දහම් කරුණක් සිහිපත් කළේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය උගන්වන්නේ
දුක දුරු කරගන්න විදිය. බුදුරජාණන් වහන්සේට මේ සත්‍යයන්ගේ පැවැත්ම සම්බන්ධව ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට මේ සත්‍යයන්ගේ පැවැත්ම නැති කරන්න බුදුරජාණන් වහන්සේට මේ සත්‍යයන්ගේ පැවැත්ම සම්බන්ධව ප්‍රශ්නයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් හටගත්තේ මෙහෙම ඉන්න සත්‍යයන් ජරා දුකටපත් වෙනවා. මෙහෙම ඉන්න සත්‍යයන් මරණ දුකටපත් වෙනවා. මෙහෙම ඉන්න සත්‍යයන් ලෙඩවීමේ දුකටපත් වෙනවා. මෙන්න මේකෙන් මේ සත්‍යයන් මුදවන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දැක්කෙත් ඒකනේ ලෙඩවීමේ දුකටපත් වෙලා ජරා දුකටපත් වෙලා මරණ දුකටපත් වෙලා. මේකට උත්තරයක් නේ හෙව්වේ. ලෙඩෙක් මහල්ලෙක් මලමිනියා. බුදුරජාණන් වහන්සේට මේකට උත්තරයක් ලැබුණද නැද්ද? මොකද්ද ලැබුණු උත්තරේ? ලෙඩෙක් මහල්ලෙක් මලමිනියා. මේ වෙයින්ද නිදහසුනේ පැවැත්මද නැති උනේ. පැවැත්ම නැති උන මේ වෙයින් නිදහසෙලි නෑ. මේකට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. වෙන අර ප්‍රශ්නයක් ආවට පස්සේ සිවිදි විහානි කරගන්න. වහ බොනවා බෙල් වැල් දා ගන්නවා. ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ නැහැ. තමන් මොකද කරන්නේ? ප්‍රශ්නෙට උත්තරේ ඒකද? ප්‍රශ්නයක් නම් ඒක. ඒ ප්‍රශ්නෙට උත්තරයක් නේද දෙහුවේ. මොකද්ද ප්‍රශ්නේ උනේ? ලෙඩෙක් දැක්ක ප්‍රශ්නයක්. මේකට විසඳුමක් නැද්ද? ජරාවටපත් වෙච්ච කෙනෙක් දැක්ක ප්‍රශ්නයක්. මේකට උත්තරයක් කිව්වා. දැන් මේ ප්‍රශ්නෙට උත්තර සාමාන්‍ය ප්‍රශ්නයකට උත්තරේ සිවිදි විහානි කර ගැනීමද? Taman නැත්තර නැති විඳ මේ ප්‍රශ්نين එයා නිදහස නිදී කල්පනා කරන එකද? බුදුරජාණන් වහන්සේත් ඒ වගේ ප්‍රශ්නයකට උත්තරයක් දෙව්වේ. අර තුනටම උත්තරේ Taman නැත්තර නැතිවීමද? ලෙඩවීමට උත්තරේ ලෙඩ නොවී සිටීම. ජරාවට උත්තරේ අජරාමර ස්වභාවයටපත් වීම. ඒ ස්වභාවයෙන් අත මිදීම. මරණයට උත්තරේ හැබෑම උත්තරේ මරණී නොමැරෙන අමරණීයත්වයටපත් වීම. අමරණීයත්වයටපත් වෙච්ච උතුමන් වහන්සේලා මැරෙන්නේ නැහැ. අමරණීයත්වයටපත් වෙච්ච උතුමන් වහන්සේලා මැරෙන්නේ නැති වෙන්නේ. ඒ උතුමන් වහන්සේලා මරණය ජයගත්තා. මරණය ජයගත්තා. අජරාමර ස්වභාවයටපත් වෙච්ච උතුමන් වහන්සේලා ජරාවටපත් වෙන්නේ ඒ ස්වභාවයෙන් අත මිදුණා. පින්වත්නි අමරණීයත්වයටපත් වෙන්න විදියක් තියෙනවා නම් ඒ ස්වභාවය ශ්‍රේෂ්ඨයි නේද? මරණිනුත් අත මිදෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය ශ්‍රේෂ්ඨයිද නැද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ස්වභාවය උපදව ගත්තද නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේ පැවැත්මද නැති කලේ දුකද නැති කලේ? ඔන්න උත්තරය ආවා. බුදුරජාණන් වහන්සේ දුකද නැති කලේ පැවැත්මද නැති කලේ? දුකයි නැති කලේ. අද සජිත් අයියේ අපේ ජාතියට වෙච්ච ලොකු සාපයක් තියෙනවා. මම දකින්නේ මෙච්චර ශ්‍රේෂ්ඨ ජාතියක් මෙච්චර මුළු හදවතින් බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝුන් සරණ ගිය මහා ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන මේ හෙළයන්ට වෙච්ච ලොකුම සාපේ. ඔයාලා ලියා ගන්න අද මේ පතන කන්ද කිව්ව කියලා. මෙච්චර ශ්‍රේෂ්ඨ ජාතියක් නීච තත්ත්වයටපත් වෙලා දුර්වල වෙලා මෙච්චර අගාධයකට වැටෙන්න එක හේතුවක් තියෙනවා. හේතු කීපයක් තියෙනවා. ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ ප්‍රධාන හේතුව තමයි මේ ජාතියේ සාස්ෘ සම්පත්තිය නැතිවීම. ජාතියකට වෙච්ච ලොකුම විපත තමයි සාස්ෘ සම්පත්තිය අහිමි වීම නැතිවීම. එතකොට සාස්ෘ සම්පත්තිය අහිමි වෙලා සිංහල ජාතිය සාසුන්නාසේ නැති වෙලා ඒක ජාතියකට වෙච්ච ලොකුම විපතක්, මහා අලාභයක්, පාඩුවක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්ට වෙච්ච ලොකුම පාඩුව තමයි අපේ සාසුරු සම්පත්තිය නැති කිරීම, අහිමි කිරීම. ඒ සිංහල බෞද්ධයෝ හිතන්නේ නිවන් දැක්කොත් නිවන් දැක්කනේ, බුදුරජාණන් වහන්සේ නෑ, ඉවරයි, නැති වුණා. බලනකොට මේ සාසුරු සම්පත්තිය නැති එකම ජාතිය කවුද? සිංහල බෞද්ධයෝ. සිංහල බෞද්ධයන්ගේ සාසුරු සම්පත්තිය නෑ, සාසුරු වහන්සේ නෑ, ඉවරයි. සාසුවරයෙක් නැති එකම ජාතිය කවුද? සිංහල බෞද්ධයෝ. ඔන්න ඕක තමයි නිකමට හිතන්නේ මෙහෙම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ අපි නම් දරුවන්ට ඇති වෙන ලොකුම අසරණකම මොකද්ද? දෙමව්පියන්ගේ පිහිට රැකවරණය අවශ්‍ය අවස්ථාවේ දෙමව්පියෝ අහිමි කරනවා. දෙමව්පියන්ගේ උපකාර ආරක්ෂාව මේ දෙමව්පියෝ කිරි දෙන්න ඕන, පෝෂණය කරන්න ඕන. ඒ අවස්ථාවේම දරුවන් අසරණ නැද්ද? දරුවන්ට ඒක තමයි දරුවන් ලොකුම අසරණකම.
ඒ දෙමව්පියන්ගේ හවුහරණේ අවශ්‍යම කාලේ දෙමව්පියෝ නැතිවීම දරුවෝ අසරණයි. ඇත්තේ මෙතන ලොකු අසරණකමක් තියෙනවා. ජාතියක් අසරණ වුණා. ශ්‍රාවක දරුවෝ අසරණ වුණා. සාසුරු සම්පත්තිය නැතිවීම. ඒ ජාතියට ඒ කියන්නේ අපිට බුදුරජාණන් වහන්සේ තමයි මට තියෙන එකම පිහිට. බුදුරජාණන් වහන්සේ තමයි මට තියෙන එකම රැකවරණය. මට බුදුන් සරණ තියෙනවා. බුදුන් සරණ, බුද්ධං සරණ. සරණ කියන්නේ බුද්ධං සරණ. සරණ කියන්නේ රැකවරණය, පිහිට, ආරක්ෂාව. බුදුරජාණන් වහන්සේ තමයි මට පිහිට පිළිසරණ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒතේන සච්ච වජ්ජේන හෝතු තේජය මංගල. බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ රැකවරණය හැර මට වෙන සරණක් නැහැ. මට වෙන පිහිටක් නැහැ. මට වෙන සරණක් නැහැ. මට වෙන පිහිටක් නැහැ. මගේ දුක්ගිනි නිවාලන්න බුදුරජාණන් වහන්සේට විතරයි පුළුවන්. මට වෙන යන්න තැනක් නැහැ. මට බුදුරජාණන් වහන්සේ ළඟට තමයි දුවගෙන යන්න පුළුවන්. අර මව් ඇස්සි ළඟට වහු පෙටිය දුවගෙන යනවා වගේ. මට වෙන රැකවරණයක් නැහැ. මට ඒ රැකවරණයක් නැති කිරීම මට ඒ රැකවරණ නැති කිරීම සාපයක් නෙවෙයිද? ඈ? ඒක සාපයක් නෙවෙයිද? ජාතියකට වෙච්ච සාපේ තමයි සාසුරු සම්පත්තිය නැති වෙලා. අද බෞද්ධයන්ගේ මනසේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප වෙලා. අද බෞද්ධයන්ගේ මනසේ මනෝ ස්වභාවය ඉදිලා තින්නේ බුදුරජාණන් වහන්සේ නෑ ඉවරයි නැති වුණා. නිවන් දැක්කොත් නිවන් දැක්ක නැති වුණ ඉවරයි. මේ නැති බුදු කෙනෙකුට වන්දනා කරන්නේ. බලන්නකෝ. බෞද්ධයෝ මේ වන්දනා කරන්නේ නැති බුදු කෙනෙකුට. මල් පහන් පූජා කරන වන්දනා කරන මනසේ යෙදිලා තියෙන gati ටික නැති වුණා. ඉතින් නැති කෙනෙක් මනසින්ම සාසුරු සම්පත්තිය ඝාතනය වෙලා ප්‍රතික්ෂේප වෙලා බැහැර වෙලා නම් ජාතිකට හරියයිද? ජාතිකට හරියයිද? මොන වුණත් මිත්‍යා දෘෂ්ටි වුණත් අර මනුස්සෝ පිළිගන්නෝ ඔය අපේ සාසුන්නාස ඉන්න ඒ නිසාමද කොහේ මේ මනුස්සෝ දිනුව කරා යන්නේ. ඈ අපි හිතන අපේ සාසුන්නාසනේ අපිට උපකාරයක් නැහැ. අපිට හවුව දැන් මම මේ මෑතක ඉඳලා මම දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන විතරයි. මං කියන්නේ බුදුරජාණන් වහන්සේට. මං කියන භාගතුන් වහන්සේ ඔබ වහන්සේ විතරයි මට පිහිට පිළිසරණ. අපි පුරුදු වෙලා ඉන්නේ දෙවිවරුන්ට කියන්නේ. මං කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන්න. බුදුරජාණන් වහන්සේ කියන ඔබට බයත් ඇති ගැනීමක් ඇති වුණොත්. ඔබට බයත් ඇති ගැනීමක් ඇති වුණොත් මම සිහි කරන්න. තථාගතයන් වහන්සේට කියන්න. තථාගතයන් වහන්සේ පලා යන්නේ නැහැ. තැති ගන්නෙ නැහැ. ලොමු දහ ගන්නෙ නැහැ. දජග සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඔබට බයත් ඇති ගැනීමක් ඇති වුණොත් සාසුන් වහන්සේ ඉන්නවා. දේවරුන්ටත් බයත් ඇති ගැනීමක් ඇති වුණොත් දේවරුන්ට යන්නේ නමන්නේ නැහැ. දේවරු සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ. සත්තා දේමනුසාන. ඉතින් අපිට අපේ සාසුන් වහන්සේ නැති කිරීම මේක නැති වෙලා නෙවෙයි නැති කරලා. ඒකයි හිතට කනගාටුදායක. බණ කියන්න ගිහලා අන්තිමට ඇවිල්ලා තියෙන්නේ කොතෙන්ද? සාසුරු සම්පත්තියක් නැති වෙලා. ඒ බණේ අවසානයේ කොහොමද කරකැවිලා තියෙන්නේ? ඒ බණේ අවසානයේ අන්තිමට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ඔව් සාසුරු සම්පත්තියත් අහිමි වෙලා. හැබැයි අපි ගාතාවට කියනවා ධර්මයේ හැසිරෙන ධර්ම විසින් ආරක්ෂා කරනවා කියලා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා කියනවා. ධර්මයේ හැසිරෙන ධර්ම විසින් ආරක්ෂා කරනවා කියලා කියනවා. හැබැයි අන්තිමට ඒ උත්තරේ ප්‍රායෝගික නෑ ඒ කියන දේ. මොකක්ද වෙලා තියෙන්නේ? ධර්මයේ හැසිරෙන ධර්ම විසින්ම නැති කරුම් ලැබේ. ඔය වගේ උත්තරයක් නේද දෙවිලා තියෙන්නේ. එහෙම උත්තරයක් වෙන්න බෑනේ. අද කියන විදිහට උත්තරය ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ධර්මයේ හැසිරෙන්න ධර්ම විසින් නැති කරනු ලැබේ. ඒ නිසා මනුස්ස මට හිතෙන්නේ ධර්මයේ හැසිරෙන්න බයයි. ඇයි ඒ? ධර්මයේ හැසිරෙන අය අයිත් උපදින්නේ නැහැ නේ කියලා. ඒ උතුමන් වහන්සේලා තමයි ආරක්ෂිත. නිවන තුල ජාති දුක උපදින්නේ නැහැ. ජරා දුක උපදින්නේ නැහැ. මරණ දුක උපදින්නේ නැහැ. නිවන තුල. අන්නේ අර්ථයෙන් කිව්වනම් හරි උපදින්නේ නැහැ කියලා. නිවන තුල කිසි දුකක් උපදින්නේ නැහැ. පැහැදිලිද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ මොහොතෙත් මට පිහිට පිළිසරණයි. මේ මොහොතෙත් මගේ දුක්ගිනි නිවාලන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට විතරයි. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මට තියෙන එකම පිහිට පිළිසරණ. වෙන සරණක් නැහැ. වෙන රැකවරණයක් නැහැ. පුදුම පිහිටක් තියෙන්නේ. දේවරුන්ගේ මේ ලෝකේ යම් කෙනෙකුගේ උදව්වක්, උපකාරයක්, පිහිටක්, පිළිසරණක්, ආශිර්වාදයක් තියේද? ඒ සියල්ල අභිභවාගිය පිහිටක්, පිළිසරණක්, ආශිර්වාදයක්, උපකාරයක් ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ තියෙනවා.
මේ ලෝකේ දැන් අපි පිළිගන්නෝනේ දැන් සුමන සමන් දෙවියන්ගේ පිහිට තියෙනවා කියනවා. පත්තිනි මෑණිය ඇත්ත තියෙනවා. හැබැයි ඒක නම් තියෙනවා කියලා පිළිගන්නෝනේ. බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ නැද්ද? හැබැයි ඒක පිළිගන්නවා වැඩි නැහැ කියනවා. නැති කෙනෙකුගෙන් කොහොමද පිහිටක් පිළිසරණ? පුළුවන් නම් කියන්න බලන්න. නැති කෙනෙකුගෙන් මේ විශ්වය තුල නැති කෙනෙකුගෙන් කොහොමද අපිට උපකාරයක් පිහිටක් පිළිසරණක් ආශිර්වාදයක්? කොහොමද ඒක වෙන්නේ? අපි කියනු මෙහෙම. මේ කොහෙවත් අඹ ගහක් නැහැ. අපි කියනවා අපිට අඹ ගෙඩි ලැබේවා කියලා. කොහෙවත් මේ සම්මත් ජාතින අඹ ගහක් නැහැ. අපි පතනවා ඵලයක් ලැබේවා කියලා. ලැබෙයිද? එහෙනම් ගහක් තියෙන්න එපායි. ගහක් තිබුණොත් කවදක හරි ගෙඩියක් එනවා. මේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිංහනාද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මොකක්ද මේ සූත්‍රේ නම? සිංහනාද සූත්‍රය. බුදුරජාණන් වහන්සේ අපූර්ව සිංහනාදයක් කරනවා. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කැලේ සිංහනාද කරන්නේ සිංහයා. සිංහේ නාද කරනකොට මුළු කැලේ පුරාම රැව්පිලි රැව් දෙනවා කියනවා. සිංහනාදේ. සිංහයා ගල්ලෙනින් එළියට ඇවිල්ලා හොඳට අතපය දිගෑරලා බෙල්ල ගසලා කේසර සලලා හොඳට අතපය දිගෑරලා සිංහ හනු හයියයි කියනවා. හොඳට සිංහනාදයක් කරනවා කියනවා. හොඳට මුකේ විවර කරලා සිංහනාද කරනකොට මුළු කැලේම මේ නාදේ රැව්පිලි රැව් දෙනවා කියනවා. කැලේ ඉන්න සත්තු හැංගෙනවා කියනවා. කුරුල්ලෝ ආකාශ උඩට පියාඹිනවා කියනවා. ජලයේ ඉන්න සත්තු සිංහනාදය ඇහෙනකොට ජලයේ ඇතුළට යනවා කියනවා. ගුල් වල ඉන්න සත්තු ගුල් ඇතුළට යනවා කියනවා. ඒ සිංහනාද කරනකොට බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරනවා කියනවා. සිංහනාද කරන්න පුළුවන් සිංහයෙකුට විතරයි. රිලව් කෑ ගැහුවට ඒක සිංහනාදයක්. ඉතින් ගමන් ඔය රිලව් කෑ ගහන සහරාන් වගේ රිලව්. ඒ සිංහනාද නෙවෙයි. උන්න සිංහනාදේ හොයාගන්නේ. මෙන්න මේක කියන්නේ සිංහනාදේ. මේ වගේ සිංහනාදයක් කරන්න පුළුවන් සිංහයෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේට පුළුවන් බුදු කෙනෙකුට විතරයි මේ වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන්. මේ වගේ ප්‍රකාශයක් කරපු වෙන කවුරුත් ඉතිහාසයේ කිසිම තැනක සඳහනක් නැත. එකම එක සිංහනාද. ඒක කිව්වේ සිංහයෙකුට විතරයි සිංහනාදයක් කරන්න පුළුවන්. රිලව් කෑ ගැහුවට නරි කෑ ගැහුවට ඒක සිංහනාද නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනාව දේශනා කරනවා මොකද්ද සිංහනාදේ? මෙන්න මේක තමයි සිංහනාදේ. බුදුරජාණන් වහන්සේ පවත්තන මේ ලෝකේ යම් තාක් දෙපා ඇති සත්වෝ සිටීද? මේ ලෝකේ යම් තාක් සිව්පා ඇති සත්වෝ සිටීද? මේ ලෝකේ යම් තාක් බොහෝ පා ඇති සත්වයන් සිටීද? මේ ලෝකේ යම් තාක් පාද රහිත සත්වෝ සිටීද? මේ ලෝකේ යම් තාක් දෙවියෝ සිටීද? මේ ලෝකේ යම් තාක් බ්‍රහ්මියෝ සිටීද? මේ ලෝකේ යම් තාක් යම් සත්ත්ව කොට්ටා සිටීද? ඒ සියලු සත්‍යයන්ට වඩා තථාගත බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියනවා. ශ්‍රේෂ්ඨයි කියනවා. දෙවියන් බඹුන් මරුන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ තථාගත බුදුරජාණන් වහන්සේලා අග්‍රයි කියනවා. මහානුභාව සම්පන්නයි කියනවා. සියල්ල තම වශයෙන්ට පමුණුවා ගත්ත කියනවා. සියල්ල අභිභවාගෙන වාසය කරනවා කියනවා. සියල්ලට වඩා අග්‍රයි කියනවා. මේ ප්‍රකාශ බුදුරජාණන් වහන්සේ කළේ මේ සිංහනාදේ කළේ අවුරුදු 45කට විතරද? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කළේ අවුරුදු 45කට විතරද? නෑ. දැනුත් මේ කියව ප්‍රකාශයට බුදුරජාණන් වහන්සේ සමන්විතයි. දැනුත් බුදුරජාණන් වහන්සේ තමයි අග්‍ර. දැනුත් ඒ ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. දැනුත් ඒ කිව්ව දෙයට වග කියනවා. එහෙනම් දැනුත් බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්නවද නැද්ද? මේ ප්‍රකාශය දැනුත් වළංගු නම් දැනුත් බුදුරජාණන් වහන්සේ ඒ ස්වභාව සියල්ලට වඩා අග්‍රද නැද්ද? අග්‍රයි. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කළේ පින්වත් මහණෙනි මම මේ කීම මේ අවුරුදු 45කට විතරයි. එහෙම කිව්වේ නෑනේ. මම මේ ප්‍රකාශය අවුරුදු 45කට විතරයි. ඊට පස්සේ මම නැතර නැති වෙනවා. ඊට පස්සේ අග්‍ර ඊට පස්සේ ඉන්න කෙනා කියලා එහෙම කිව්වේ නෑ. පින්වත්නි, ඒ වැඩි ඉන්න සාසුන් වහන්සේ අහිමි කිරීම
ජාතියට වෙච්ච ලොකුම සාපයක් වෙලා තියෙනවා. මං කිව්වේ දරුවන්ට වෙන්න තියෙන ලොකුම විපත මොකද්ද? දෙමාපියෝ දරුවන්ගෙන් ඈත් කරනවා. ඈත් කරත් කමන්නේ දෙමාපියන්ගේ හවුවරණ අවශ්‍ය කාලෙම ඈත් කරන්නේ. දැන් ඔබ සෝතාපන්න වෙලා නම් ඔබට ගැටලුවක් නැහැ. ඔබට මාර්ගය යන්න පුළුවන්. මේ සෝතාපන්න ඵලයට පත්වෙච්ච නැති ශ්‍රාවක දරුවෝ ටිකක් ඉන්නේ. මේ දරුවන්ට දැන් මව්පියන්ගේ සෙනෙහස අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සෙනෙහස ආදරය රැකවරණය අවශ්‍යයි. අවශ්‍ය කාලෙම කවුරු හරි කෙනෙක් දෙමව්පියෝ මේ ළමයින්ට අහිමි කරනවා. අසරණ නැද්ද? මම ඒක කිව්වේ જાතියක් අසරණ වෙලා තියෙනවා. සාසුරු සම්පත්තිය නැතිවීම. බලන්නකෝ ගොඩාක් බෞද්ධයන්ගේ මනසේ තියෙන gati ටික තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ නෑනේ. පිරිනුවම් පෑව කියන. පිරිනුවම් පෑව කියන වචනේ කිව්ව ගමන් අපේ ඔළුවට යන්නේ මොකද්ද? නැති වුණා කියලා. හරි මම ඒකත් ඔන්න විග්‍රහ කරන්නම්කෝ. ඒක විග්‍රහ කරලා මම අවසන් කරන්න. නැත්නම් වෙලා යනවා. ඇත්තෙන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑව තමයි. දැන් මේ පිරිනුවම් පෑව කියන වචනේ තුල ගම්ම වෙලේ නෑ පැවැත්ම නැතිවීමක් ගැන. අපි බලමු මොකද්ද මේ පිරිනුවම් පෑව කියන්නේ? දැන් ගොඩක් අය ඔතන ඕක ලියහගෙන නෑනේ. ඇහුවක් කියන බුදුරජාණන් වහන්සේ නැති වුණා. කොහොම පිරිනුවම් පෑවනේ කියන. මනසේ ඉදිලා තියෙන gati ටික තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ මට පිහිටයි පිළිසරණයි කියලාද? මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ නැහැ කියලාද? අවංකෙම කියන බෞද්ධයන්ගේ මනසේ තියෙන gati ටික කොහොමද? සාසුන් වහන්සේ Tamanට පිහිටයි පිළිසරණයි වැඩ ඉන්නවා කියලාද නැහැ කියලාද? වැඩ ඉන්නවා කියලා කියන ඒනොට මනසේ තියෙන gati ටික ගොඩක් බෞද්ධයන්ගේ මනසේ තියෙන නිවන් දැක්කොත් නිවන් දැක්කයි ඇත්ත කියන්න ඕන මට. නිවන් දැක්කොත් නිවන් දැක්ක නැති වුණා කියලා. එහෙම නේද නිවන ගැන ඔබ දැනගෙන ඉන්නේ? අපේ ජීවිතේ පිළිසරණ සම්පූර්ණයෙන්ම නේ මම කියන්නේ ගොඩක් අය සමහත් එහෙම සමාජයට හොඳ වෙලාවට ඒක පිනක් වෙන්නේ නැති. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ මේ පැවැත්ම නැතිවීමක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මම ඒක ගැන ඉස්සෙල්ලා විග්‍රහ කළා. එතකොට දැන් කියනවා හරි නැවත මේ නූපදීමෙන් නම් දුක නැති වෙන්නේ. ඒ කියන්නේ පැවැත්ම නැතිවීමෙන් නම් දුක නැති වෙන්නේ. ඉතින් කාටවත් මේ ජීවත් වෙලා ඉන්නකම් කිසිම දුකින් නිදහස් වෙන්න බැරි වෙලා තියෙනවා. කය දරාගෙන වැඩ ඉන්නකම් කාටවත් පරිපූර්ණ දුකින් නිදහස් වෙන්න බෑ කියලා නේද කියන්නේ එහෙමුණු. බුදුරජාණන් වහන්සේ කය දරාගෙන වැඩ ඉද්දිම පරිපූර්ණ දුක්ඛ නිරෝධය අත්දැක්කා. ඒ අත්දැකීම කය බැහැර දැම්මට පස්සෙත් බුදුරජාණන් වහන්සේ අත්දැක්කා. මම දැන් අන්න ඒක තමයි මේ විග්‍රහ කරන්නේ. ඒ කය බැහැර දාන ස්වභාවය අපි කියනවා පිරිනුවම් පෑව කියලා. ඔන්න දැන් මම මේ විග්‍රහය කරන්නේ දීඝනිකායේ දෙවෙනි පොත් වහන්සේක තියෙන මහා පරිනිබ්බාන සූත්‍රය. මොකක්ද මේ සූත්‍රේ නම? මහා පරිනිබ්බාන සූත්‍රය. හරි අපූර්ව විස්තරයක් පිරිනිවන ගැන. හරි අපූර්ව විස්තරයක් කරන පිරිනිවීම ගැන. මේක තියෙන මහා පරිනිබ්බාන සූත්‍රය. ඔන්න ඔබට දැනගන්න පුළුවන් මොකද්ද මේ පිරිනිවම් පෑව කියන්නේ. මේ පිරිනුවම් පෑව කියන වචනේ යෙදුනේ මොන වගේ දෙයකටද? පිරිනුවම් පෑව කියන වචනේ යෙදුනේ මොන වගේ සිද්ධියකටද? මොකද්ද එතින්දි සිද්ධ වුණ ක්‍රියාදාමය කියලා. දැන් මේ හිතන්නකෝ මම කතා කරන ඔබ අහගෙන ඉන්නවා. මම කතා කරනවා ඔබ අහගෙන ඉන්නවා. මේ ස්වභාවය හඳුනන නම මොකද්ද? ධර්ම ශ්‍රවණය. නැත්නම් ඔබත් කතා කරනවා මමත් කතා කරනවා. මේ ස්වභාවය හඳුනන නම මොකද්ද? ධර්ම සාකච්ඡාව. පිරිනුවම් පෑව කියන වචනේ යෙදුනේ මොන වගේ දෙයකටද? ඔන්න දැන් අදීගෙන ගන්න පුළුවන් පිරිනුවම් පෑව කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ. අපිට පිරිනුවම් පාන්න පුළුවන්. අපිට නිවන් දකින්න පුළුවන්. පිරිනුවන කියන්නේ සත්‍යයන්ගේ පැවැත්ම නැතිවීමක් නෙවෙයි. පරිපූර්ණ කය බැහැර දානවා. නැවත කයකට පැමිණෙන්නේ නැහැ. මම ඒක දැන් මොන දේශනාවේ තියෙන විදිය විග්‍රහ කරන්න. බුදුරජාණන් වහන්සේ සාල රුක් දෙකක් සෙවණි දෙපඩ සිවුර සංගල සිවුර අතුරලා සිංහ සෙයියාවෙන් සැතපීලා වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතනවා. පින්වත් මහණනි ඔබට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා තථාගතයන් වහන්සේගෙන් අහන්න. ඔබට කෙලින්ම ප්‍රශ්නයක් අහන්න බැරි නම් වෙන කෙනෙකුගේ මාර්ගයෙන් අහන්න. තථාගතයන් වහන්සේගේ ඥානීය සිහිය විනාශ වෙන්නේ නැහැ අකෝපයයි. පින්වත් මහණනි හතර දෙනෙක් හතර පැත්තෙන් ඉඳගෙන විවිධාකාර ප්‍රශ්න හතරක් ඇහුවොත් තථාගතයන් වහන්සේට හතර දිනාටම එක විට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ ප්‍රශ්න අහන්න කියන ඔබට තියෙන ප්‍රශ්නය. බලන්න කොච්චර මේ සාසුරු සම්පatti වටිනාකම. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියන. ඒ මොහොතේ භික්ෂුන් වහන්සේලා නිහඬව වැඩ ඉන්නවා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යානට සමවදිනවා. දෙවෙනි ධ්‍යානට සමවදිනවා. බුදුරජාණන් වහන්සේමයි. තුන්වෙනි ධ්‍යානට සමවදිනවා. හතරවෙනි ධ්‍යානට සමවදිනවා. අරූප ධ්‍යාන හතරට සමවදිනවා. බලන්න මේ කය බහැර දාන විදිය මේ කියන්නේ. නිකන් නෙවෙයි බහැර දාන්නේ. අරූප ධ්‍යාන හතරට සමවදිනවා. නිව සංඥානා සංඥායතනේ, ආකින්චඤ්ඤායතනේ, විඥානංචායතනේ. මේ අරූප ධ්‍යාන හතරටම සමවැදිලා ඕනම කෙනෙකුට සමවදින්න පුළුවන් උපරිම සමාධිය තමයි එතන. අට සමාපත්තිය දක්වා සමවදිනවා. ආයිත් පිළිවෙලින් දැන් ධ්‍යාන 8ටම සමවැදුණනේ. ආයිත් 8 ඉඳලා ආයිත් එකට පල්ලෙහාට එනවා. ඒ අරූප ධ්‍යාන හතරෙන් පිළිවෙලින් නිව සංඥානා සංඥාතනින් ආකින්චඤ්ඤායට ආකින්චඤ්ඤායතනින් විඥානංචායතන විඥානංචායතනින් නිව සංඥානා සංඥායතන නිව සංඥානා සංඥායතනින් හතරවෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙන් තුන්වෙනි ධ්‍යානෙට සමවදිනවා. තුන්වෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානට සමවදිනවා. දෙවෙනි ධ්‍යානෙන් පළවෙනි ධ්‍යානට සමවැදිලා අයිස්සරයක් ලෞතර බුදුරජාණන් වහන්සේ පළවෙනි ධ්‍යානෙන් අයිස්සරයක් දෙවෙනි ධ්‍යානට සමවදිනවා. දෙවෙනි ධ්‍යානෙන් තුන්වෙනි ධ්‍යානට සමවදිනවා. තුන්වෙනි ධ්‍යානෙන් හතරවෙනි ධ්‍යානට සමවදිනවා. හතරවෙනි ධ්‍යානෙන් නැගී සිටිනවා සමගම. හරි ලස්සන වචනයක්. මේ දේශනාවේ සඳහන් වෙන මේ විදිහට. හතරවෙනි ධ්‍යානෙන් නැගී සිටිනවා සමගම තථාගත බුදුරජාණන් වහන්සේ කය බැහැර දානවා. පැහැදිලිද? තථාගත බුදුරජාණන් වහන්සේ හතරවෙනි ධ්‍යානට සමවැදිලා හතරවෙනි ධ්‍යානෙන් නැගී සිටිනවා සමගම තථාගත බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ ඒ කය අතාරිනවා. කය බැහැර දානවා. එතින්දි සඳහන් වෙන සර්පෙක් හැව බැහැර දැම්ම වගේ කියන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම. සර්පෙක් හැව බැහැර දැම්ම වගේ. මෙතර බැහැර කර දමමින් ඒ ශ්‍රමණා යයි එතරම සර්පයාද බැහැර දැමුව දි รา ගියපු හැවක් ලෙසින්. පින්වත්නි මේ දේශනාවේ මේ විදිහට සඳහන් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ධානය වලට සමවැදිලා අර පරිහරණය කරන බොඩි එක කය බැහැර දානු කිසිම අපේක්ෂාවක් නැහැ මුත ශරීරය කෙරෙහි. කිසිම තෘෂ්ණාවක් නැහැ, කිසිම බැඳීමක් නැහැ. කිසිම දැඟලිල්ලක් නැහැ, කිඳිරි ගෑවිල්ලක් නැහැ, ලතෝනි දිල්ලක් නැහැ. බොහෝම සාන්තව කැමැත්තෙන් කය බැහැර දානවා. හරියට ඒ කැමැත්ත මේ වගේ කියනවා. කය බැහැර දාන්න තියෙන කැමැත්ත මේ වගේ කියනවා. මාසේ පඩිය කෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මාසේ පඩිය කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? දැන් Tamanට මුදලක් එන්න තියෙනවා. ඒ මුදල Taman බලාපොරොත්තු වෙන්නේ අකමැත්තෙන්ද කැමැත්තෙන්ද? ඒ වගේ කැමැත්තක් තියෙනවා කියන කය බැහැර දාන්න. එතින්දි සඳහන් වෙන පින්වත්නි, ඒ උතුමන් වහන්සේලා ධ්‍යාන වලට සමවැදිලා පරිහරණය කරපු කය බුදුරජාණන් වහන්සේ දේශනා කරන වක්කලි ස්වාමීන් වහන්සේට වක්කලි මේ කුණු ශරීරයෙන් තථාගතයන් වහන්සේ දකින්න එපා. තථාගත බුදුරජාණන් වහන්සේම ආමන්ත්‍රණය කරගන්නවා පරිහරණය කරපු කයට. තථාගත බුදුරජාණන් වහන්සේම තමන් මේ පරිහරණය කරන මේ බොඩි එකට තමන්ම කියා ගන්නවා මේ කුණු ශරීරයෙන් තථාගතයන් වහන්සේ දකින්න එපා. සෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි ඔබ ධර්මයේ දකින්න එවිට මා දකි. තව ස්ටෙප් එකක් කියනවා. එවිට මම දකින්නවා කියන. බොරුවක් කිව්වේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේම ආමන්ත්‍රණය කරගත්ත මේ කුණු ශරීරයෙන් දකින්න එපා. තථාගත බුදුරජාණන් වහන්සේ අර කය බැහැර දැම්මට පස්සේ පින්නත්නි දේශනාවේ සඳහන් වෙනවා මෙන්න මේ විදියට. තව හරි අපූර්ව දෙයක් කියනවා. ඒ උතුමන් වහන්සේලා මේ කය අතෑරියේද වේ. නැවත කයකට යන්නේ නැහැ, පැමිණෙන්නේ නැහැ කියලා. ඔන්නේ උතුමන් වහන්සේලාගේ ස්වභාවය. ධ්‍යාන වල සමවැදිලා, ඉහළටම සමවැදිලා, ඒ ධ්‍යාන වලින් නැගී සිටිනවත් එක්කම බොහෝම කැමැත්තෙන් සාන්තව මේ කය අතෑරියේද වේ. නැවත කයකට පැමිණෙන්නේ නැහැ, එන්නේ නැහැ. එහෙනම් ඒ උතුමන් වහන්සේ නැතර නැතුණා නෙවෙයි. ඒ උතුමන් වහන්සේ නැවත කයකට පැමිණෙන්නේ නැහැ. අර කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දං නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති.
මිසදිටු වකසිත නොම පැටලෙමිනේ. සිල් ගුණ දම් රැකම යන මග නිවනේ. මේ නිවන් මගේ යන අය මෙහෙම කරන් වෙන්නේ. මේ වගේ දෙයක් වෙන්නේ කාටද? නිවන් මග වඩන අයට. මව් කුස නිදනට යලිනොම පැමිණේ. ඒ උතුමන් වහන්සේලා නැවත කයකට පැමිණෙන්නේ නැහැ. පැමිණෙන්නේ නැහැ කීමේ පැමිණෙන්නේ නැහැ කියන්නේ නැති වුණාද? ඒ උතුමන් වහන්සේලා නැවත කයකට බැඳෙන්නේ නැහැ, පැමිණෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන කය පරිහරණය කරන මේ කය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මි නොවේ කිව්වා. තා පොඩි වෙලාවක් හොඳට අහගෙන ඉන්න. මේ අවශ්‍යම ටික මේ ටික හොඳට දැනගන්න. නැත්නම් ඔබට ඔබේ සාසුරු සම්පත්තිය නැති වෙන. ඔබට සාසුරු සම්පත්තිය මේ ලබා දෙන්නේ. අවුරුදු ගාණක් නැහැ කියන මානසිකත්වෙ හිටියේ. ඇත්තෙන්ම එහෙමයි. ඔබ කවදාකවත් මේ කියන අර්ථය අහලා නැහැ. මම ඒක බය නැතුව කියනවා. ඔබ ඕන තරම් බණ අහලා ඇති. මේ අර්ථය අහලේ නැහැ. කවදාකවත් අහලේ නැහැ. අහලා තියෙනව කොහින්ද කියලා කියනවා. ඔබ රේඩියෝ එකේ ටීවී එකේ බණ නම් අහන්නේ නැති. මේ අර්ථය අහලේ නැහැ. අපිට අර්ථය මොකද්ද දීලා තියෙන්නේ? නිවන් දැක්කොත් නිවන් දැක්කයි නැති වුණා ඉවර. ඔතනින් තමයි හැම බණක්ම ගිහලා නවතින්නේ. තව සමහර අය කියනවා ජීවත් වෙලා කල් වේලා ඇතු මේ කටිය කියන සත්‍ය පුද්ගලෙක් කවුරුත් නැහැ කියලා. මේ කටිය කල් වේලා ඇතුම කියන කවුරුත් නැහැ කියලා. තව පිරිසක් කියනවා මරුණු පස්සේ කවුරුත් නැහැ කියලා. මට ඕක විග්‍රහ කරන්න පුළුවන් සච්චිබ්බංග සූත්‍රයේ මේ මරණය ගැන. හරි දැන් අපි අර පිරිනිවන් පාපු තැනට යමුකෝ. එතෙන්දි බුදුරජාණන් වහන්සේලා මේ කය අතෑරියේද වේ නැවත කයකට එන්නේ නැහැ, පැමිණෙන්නේ නැහැ. මව් කුස නිදනට යලිනොම පැමිණේ. එන්නේ නැහැ කියලා කියන්නේ. සෝතාපන්න උතුමන් වහන්සේ ගැන කියනවා සෝතාපන්න කෙනා සතර ආපායට යන්නේ නැහැ, වැටෙන්නේ නැහැ කියනවා. කවුද සතර ආපායට යන්නේ නැත්තේ අය? වැටෙන්නේ නැත්තේ? සෝතාපන්න කෙනා. සතර ආපායට වැටෙන්නේ නැහැ, යන්නේ නැහැ කියනවා. ඒ හේතුවෙන් කියන සෝතාපන්න කෙනා නැති වුණා කියලා. යන්නේ නැහැ කීම හේතුවෙන් කියවෙනවද නැති වුණා කියලා? නෑ. අනාගාමී උතුමන් වහන්සේ නැවත කාම ලෝකෙට පැමිණෙන්නේ නැහැ. පැමිණෙන්නේ නැහැ කියන්නේ උතුමන් වහන්සේ නැති වුණාද මේ අයිත් එන්නේ නැහැ කියලාද කියන්නේ? එන්නේ නැහැ කියලා කියන්නේ ඒ හේතුවෙන් කියවෙන්නේ නැහැ උතුමන් වහන්සේ නැති වුණා කියලා. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා නැවත කයකට බැඳෙන්නේ නැහැ. නැවත ඒ උතුමන් වහන්සේලා නැවත කයකට ආයි නැවත මේ ලෝකෙට බැඳෙන්නේ නැහැ. ඒ උතුමන් වහන්සේලා නැති වුණා නෙවෙයි. මේ ගමන නැවැත්තුවා. දැන් මම කියන මෙහෙම මං කන්දුඩින් ඉඳන් කියනවා මං අයිත් පල්ලෙහාට එන්නේ නැහැ කියන. මම කියනවා කන්දුඩින් ඉඳගෙන කියනවා මහත්තයා මම අයිත් පල්ලෙහාට එන්නේ නැහැ කියන. ඒ හිතු මම නැති වුණා කියලා කියවෙනවද ඒකේ? මම අයිත් පල්ලෙහාට යන්නේ නැහැ කියන. යන්නේ නැහැ කීමේ හේතුවෙන් නැති වුණා කියලා එකක් ගම්ම වෙනවද? එහෙම එකක් ගම්ම වෙන්නේ නැහැ. ගමන නවත්තලා. ඒ උතුමන් වහන්සේලා මේ කය අතෑරියේද වේ නැවත කයකට බැඳෙන්නේ නැහැ, යන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඒ උතුමන් වහන්සේලා පරිහරණය කරන මේ කය කැමැත්තෙන් බැහැර දානවා. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කය මම නොවේ කියලා. කය තථාගතයන් වහන්සේ නෙවෙයි. කය තථාගතයන් වහන්සේගේ ආත්මෙත් නෙවෙයි. කය මම නොවේ කිව්වට තථාගතයන් වහන්සේ නෑ කියලා කියෙන්නේ නැහැ නේ ඒකෙන්. කය මම නොවේ කිව්වට ඒකෙන් කියෙන්නේ නැහැ නේ මම නෑ කියලා. කය තථාගතයන් වහන්සේගේ නෙවෙයි කිව්වට ඒකෙන් කියනවද තථාගතයන් වහන්සේ නෑ කියලා? එහෙම කියනවද? නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කය මම නොවේ. කය මගේ නොවේ. කය මගේ ආත්මය නොවේ කියලා මට නුවණින් දකින්න කියනවා. අන්න එතකොට කය ලේසියෙන් බැහැර දාන්න පුළුවන්. ඇත්තෙම මේ කය මම නොවේ. මේ කය මට ඕන හැටියට පවත්වන්න බෑ. මේ කය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කයක් ලැබිලා පුදුම වදයක් නේ තියෙන්නේ. නිකමට හිතන්න ඒ වදින් නිදහස් වේ උතුමන් වහන්සේලා. මේ කයක් අපිද මෙයා මේන්ටේන් කරන්න බලන්නකෝ. මේ කයක් දරාගෙන මෙයාට කවන්න ඕන, පොවන්න ඕන. මෙයා වැසිකිලි එක්කගෙන යන්න ඕන, හොටු හූරන්න ඕන, කබ කඩන්න ඕන, කලාඳුරු සුද්ධ කරන්න ඕන, නියපොතු සුද්ධ කරන්න ඕන, නිදි කරන්න ඕන. මහ වදයක් බාර දුන්නා වගේ. ඉතින් ඒ වදින් ඒ උතුමා හරිය කැමැත්තෙන් අතාරින්න ඇතිනේ. මාසේ පඩිය කෙනෙක් බලාපොරොත්තු ඉන්නවා කියන. මාසේ පඩිය කෙනෙක් බලාපොරොත්තු ඉන්න වගේ කියනවා මේ කය බැහැර දාන්න ඉන්නේ. ඒ තරම් කැමැත්තක් තියෙනවා ලොකු වදයකින් නිදහස් වුණා වගේ.
අපිට ඒක තේරෙන්නේ නැහැ කායානුපස්සනාව වඩලපු නැති නිසා. පුදුම වදයක් දෙන්නේ බලන්නකෝ. එක විදිහක ඉන්නේ කොච්චර කැවුවක් කෙලෙහි ගුණයක් නැහැ. මේ කවුන මේ අයිත් උන. ලෙඩ රෝග. ඒකනු මේවා බේර ගන්න ඕන. ඒ උතුමන් වහන්සේලා නිකමට හිතන්නේ ඒ උතුමන් වහන්සේලා කය බහැර දාන්න ඒකාන්තෙම කැමැත්තෙන්ම බහැර දායිද නැද්ද? බහැර දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මලකුණ යම්සේද තම කය එලෙසේය. තම කය යම්සේද මලකුණ එලෙසේය. මලකුණ යම්සේද තම කය එලෙසේය. මලකුණ වල දැකලා බොඩි මේ බොඩි එකේ තියෙන ඔක්කොම ටික ඒ බොඩි එකේ තියෙනවා. ඒ බොඩි එකේ තියෙන ඔක්කොම ටික මේ බොඩි එකේ තියෙනවා. ඒ දැක්ම තියෙන උතුමන් වහන්සේලා කැමැත්තෙන් මේ බොඩි එක බැහැර දානවා. කිසිම අපේක්ෂාවක් නැහැ. කිසිම තෘෂ්ණාවක් නැහැ. එක තැනක සඳහන් කරනවා මේ කය හරියට මේ වගේ කියනවා. කලයක් වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කය හරියට මේ ඒ කලේ පිටින් පාට ගාලා රෝස පාට ගාලා තියෙනවා. මේ කලේ ඇතුලේ තියෙනවා කියනවා බඩවැල්, නහරවැල්, අසූචි, සෙම මේ මං කියන කලේ ඇතුලේ තියෙන ඒවා. බඩවැල්, නහරවැල්, අසූචි, සෙම, සැරව, හොට්ටු, කබ, කඳුළු ඔක්කොම කුණුපු කිටියස මේ කලේ ඇතුලේ තියෙනවා කියනවා. හැබැයි මේ කලේ පිටින් රෝස පාට ගාලා ඇහිබඹ ගාලා තියෙනවා කියනවා. ඒ උතුමන් වහන්සේලා ඒකට රැවටෙන්නේ නැහැ කියන ඒ නිසා කැමැත්තෙන් පරිහරණය කරන කය බැහැර දායිද නැද්ද මේ දැක්මත් එක්ක? ඔබ නිකන් හිතන්න. හැබැයි ඔබට ඔය කලේ අතහැර ගන්න බෑ. දැන් ওই වාඩි කරවල තියෙන මෙතන තියලා තියෙන මේ කලවල් ටිකක් තියෙනවා. මේ ඔබට ඔය කලේ අතාරින් ඔය බොඩි එක ඔබට අතාරින්න වෙනවා. හැබැයි ලීසියෙන් අතහැර ගන්න බෑ. ඒ නිසා කෑ ගහනවා, දඟලනවා, ලතෝනි දෙනවා. මේ කලේ අතහැර ගන්න බැරුව. ඒ උතුමන් වහන්සේලා මේ කලේ අතාරිනවා. ආයිත් මේ නැවත කලයකට ආයිත් එන්නේ නැහැ. ඒ උතුමන් වහන්සේ ස්වභාවය කියන්නේ ඒක. නැති වුණා නෙවෙයි. නැවත කලයකට පැමිණෙන්නේ. ඒ කලේ යථා ස්වභාවය දැනගෙන ඒකේ රී තියෙන චන්දරාගයේ කැමැත්ත දුරු කළා. ආයිත් එන්නේ නැහැ. ආයිත් එයිද? මේක දැක්කොත් ආයිත් මේ කලේ වඩා ගනීද? ආයිත් මේ කලේ ගනීද? ඇත්තම කලේ ඇතුලේ එහෙම නැද්ද යථා ස්වභාවය? අපි කතා කරන්නේ නැත. දැන් මලකනම් තියෙන ස්වාභාවික නැචරල් සුවඳ. මලකනම් තියෙනනේ. ඈ නිකමට හිතන මේ නියකන්නක් කුණු වෙලා. දැන් මලක දැන් ශරීර මේ ස්වභාවය අපි කතා බහ කරන්නේ නැත යථා ස්වභාවයක් තියෙනවා. ඒ නිසා යුතුයමන් වහන්සේලා කියනවා මේ කය අතාරිනවා කිසිම අපේක්ෂාවක් නැතුව. ඒ කය අතාරින්නෙත් බොහොම කැමැත්තෙන් ධ්‍යාන වල සමවැදිලා ඉහළටම සමවැදිලා ඒ ධ්‍යාන වලින් නැගී සිටින වගේ පහන් සිලක් නිවිල යනවා වගේ. කය බහැර දාන්නේ පහන් සිලක් නිවිල යනවා වගේ කිසිම දරත ගතියක් නැහැ. බොහොම සෞම්‍ය ලෙස. පහන් සිලක් නිවෙන්නේ බොහොම එළිය වැඩි වෙලා ධ්‍යානෙ ඉහළටම ගිහිල්ලා එළිය වැඩි වෙලා ආයිත් පල්ලෙහාට ඇවිල්ලා එහෙම තමයි පහන් සිලක් නිවෙන්නේ. බොහොම කැමැත්තෙන් කිසිම දරත ගතියක් නැහැ, කෙඳිරි ගෑවිල්ලක් නැහැ, කෑ ගැහිල්ලක් නැහැ, ලතෝ නිදිල්ලක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කය බැහැර දානවා කියන. මෙන්න මේ විග්‍රහය තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. මෙන්න මේ කර විග්‍රහයට කියනවා පිරිනුවම් පෑව කියලා. දැන් මේ විග්‍රහය තුල පැවැත්ම නැතිවීමක් ගැන කියනවාද? දැන් මෙන්න මේ කරපු විග්‍රහයෙන් තොරව පුළුවන් නම් පිරිනුවම් පෑව කිව්වේ විස්තර කරන්න බලන්න. කාගෙන් හරි අහන්නකෝ. දැන් මේ කරපු විග්‍රහය තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. මේ විග්‍රහයෙන් තොරව පුළුවන් නම් පිරිනුවම් පෑව කියලා කියන්නේ. දැන් ඉතින් මේ විග්‍රහය තුල පැවැත්ම නැතිවීමක් කියවෙන්නේ නැහැ නේ. මෙතන කියවෙන්නේ මේ කය බැහැර දැමීමක් ගැන. සර්පෙක් හැව බැහැර දැම්මා වගේ. තව උපමාවක් කියනවා. පිරිසුදුව ඉන්න කැමති තරුණ දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා කියනවා. ඒ උපමාව බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. පිරිසුදුව ඉන්න කැමති තරුණ දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා කියනවා. මේ ළමයේගේ ඇඟට වැටෙනකොට සර්ප මලකුණා. දැන් මේ පිරිසුදුව ඉන්න කැමති කෙනාගේ ඇඟට මොකද්ද වැටුනේ? සර්ප මලකුණා. දැන් මේ මලකුණ තියෙනවටද කැමති බැහැර දාන්නද කැමති? බැහැර දාන්න මොන වගේ කැමැත්තක්ද තියෙන්නේ? දැඩි කැමැත්තක් තියෙනවා. දැඩි කැමැත්තක් තියෙනවා ඇඟට වැටිච්ච සර්ප මලකුණක් බැහැර දාන්න යම්සේද. ඒ වගේ කැමැත්තක් තියෙනවා කියන මේ මලකුණ පරිහරණය කරන කය
බැහැර දාන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කය මම නොවේ. කය මගේ නොවේ. කය මගේ ආත්මෙ නෙවෙයි. කය මට ඕන හැටියට පවත්වන්න බෑ. ඒ නිසා කැමැත්තෙන් කය බැහැර දැම්මේ. කය තියෙද්දි බුදුරජාණන් වහන්සේ නිවන අත්දැක්කා. කය බැහැර දැම්මට පස්සේ බොහෝම කැමැත්තෙන් කය බැහැර දාන ධ්‍යාන වලට සමවැදිලා ඒ උතුමන් වහන්සේලා නැඹුරු වෙලා ඉන්නේ නිවනට. පරිහරණය කරන නිවන. ඒ උතුමන් වහන්සේලා නිවන් සැප අනුභව කරනවා. නිවන් සුවය අත්දකිනවා. නිවනටපත් වුණා. නිවන් දැක්කා. දැන් මේ වචන වලින් වක්කක් කියනවද මේ පැවැත්ම නැතිවීමක් ගැන? හදේනේ පුදුම දෙයක් නේ. වචනයකින් වක්කක් කියවෙන්නේ පැවැත්ම නැතිවීමක් ගැන. නිවන් දැක්කා. නිවන් සැප ලැබුණා. එතරට වැඩිය. එතර වුණා. දුකින් නිදහස් වුණා. ඈ මේක කියවෙන්නේ නැහැ පැවැත්ම නැතිවීමක් ගැන. වචනික වක්කක් කියවෙන්නේ නැහැ. දේශනාවේ තියෙන. එහෙනම් ඇයි අපිට මෙහෙම වුනේ? අපේ සාසුන් වහන්සේ නැති කලේ ඇයි? ඒක ජාතිකට වෙච්ච ලොකුම සාපයක්. ඒ නිසා මොන දැන් මම ඔන්න ඔය කාරණේ කියන පිරිනුවම් පෑවා කියලා. පැහැදිලිද? ඔන්න ඔය විග්‍රහය තමයි පිරිනුවම් පෑවා කියලා බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය දේශනා කළේ. මේ විග්‍රහය තුල සඳහන් වෙන්නේ පැවැත්ම නැතිවීමක් ගැන. මෙතන පැහැදිලි වෙන්නේ ධ්‍යාන වල සමවැදිලා කය අතහැරිය කියන එක. කය බැහැර දැම්ම කියන එක. පැහැදිලිද? එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට සාසුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒකයි මං කිව්වේ ජාතික සාසුරුවරයෙක් නැති එකම ජාතිය කවුද? දැන් අද මේ බණ කියන විදියට. සාසුරුවරයෙක් නැති සාසුරුවරගේ පිහිටක් පිළිසරණ නැති එකම ජාතිය සිංහල බෞද්ධ. බෞද්ධුන්ගෙන් ඇහුව බුදුරජාණන් වහන්සේ වැඩි නෑ ඉවරයක් නැති කියලා. තවක් කියන දේවල්. ඒ නිසා ඔන්න ඔබට අද සාසුරු සම්පත්තිය මුණ ගැහුණා. ඔබට බය නැතුව ඔන්න දැන් ඔබේ මනෝ ස්වභාවය බලවත් ධනාත්මකයි. දැන් ඔබ වෙනද මල් පහන් පූජා කරේ නැති බුදු කෙනෙකුටනේ. දැන් ඔබේ මනෝ ස්වභාවය බලවත්. දැන් ඔබ දන්නවා මම මේ වන්දනා කරන්නේ වැඩි ඉන්න බුදුරජාණන්. ඇත්තේ මගේ බුදුරජාණන් වහන්සේ මට පිහිටයි පිළිසරණ. මම වන්දනා කරන්නේ වැඩි ඉන්න බුදුරජාණන් වහන්සේ. මගේ සාසුන් වහන්සේ වැඩි ඉන්නවා. ඔබේ කොහොමද දන්නේ? මම ඒක දැනගත්තේ කවුරුවක්වත් කියන නිසා නෙවෙයි. ධර්මයේ තුලින් ඔප්පු කරගත්තා. ධර්මයේ තුලින් ඔප්පු වුණා, ඔප්පු කරගත්තා. බුද්ධ රත්නය තාම වැඩි ඉන්නවා. බුද්ධ රත්නයේ ජීවමානයි කියන කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සද්ධර්ම ශ්‍රවණිය දුර්ලභයි කියලා. සද්ධර්ම ශ්‍රවණේ සුලභ දෙයක්ද දුර්ලභ දෙයක්ද? දුර්ලභයි. එහෙනම් ඒක දුර්ලභ නම් ඇත්තට මේක ඇහෙන අඩුයි දුර්ලභ දෙයක්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉස්කෝලේ යන කාලේ කිව්ව දේවල් අක්කත් අපි දහම් පාසල යනකොට කිව්ව දේවල් නේ අපි බලන්න ඕන බුද්ධ දේශනාව. මම මේ කිව්වේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන කාරණේ. ඉතින් අපිට ඔබ පිළිගන්නව බුදුරජාණන් වහන්සේ අමරණීයත්වයටපත් වුණා කියලා පිළිගන්නවද? බුදුරජාණන් වහන්සේ සිළු දුකින් නිදහස් වුණා කියලා පිළිගන්නවද? මට උත්තර දෙන්නකෝ. බුදුරජාණන් වහන්සේ සිළු දුකින් නිදහස් වුණා, මරණයෙන් නිදහස් වුණා කියලා පිළිගන්නවද? එහෙනම් එතුමන් වහන්සේ නැති උනේ මොකක්ද එතකොට? මරණ දුක නැති වුණා. මරණයෙන් නිදහස් වුණා. අමරණීයත්වයටපත් වෙච්ච බුදුරජාණන් අමරණීය කියන්නේ නොමරෙන. අමරණීය කියන වචනේ තේරුම මොකද්ද? අමරණීයත්වයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ අජරාමර ස්වභාවයටපත් වුණා. අමරණීයත්වයටපත් වුණා කියලා පිළිගන්නවද? අමරණීය නොමරෙන. නොමරෙන ස්වභාවයටපත් වුණා. ඉතින් නොමරෙන ස්වභාවයටපත් වෙ බුදුරජාණන් වහන්සේ නැති වෙන්න පුළුවන්ද? ඉතින් වචනේ උත්තරය ඇවිල්ලා නැහැ. අපි මේ කියව අපි ඒක හිතලා නැහැ. අපි ওই වචන කියලා අපි ඒකේ ගැඹුරට අපි කල්පනා කළේ නැහැ. නැත්තම් අපි කොච්චර අහලා තියේද සිළු දුකින් නිදහස් වුණා කියලා. ඉතින් අපි කල්පනා කළා නෑනේ සිළු දුකින් නිදහස් වුණා නම් ඒ උතුමන් වහන්සේලා දුක ඉපයි නැති වෙන්නේ කියලා. අපි කල්පනා කළේ මොකද්ද? දුකින් නිදහස් වුණා නම් පැවැත්ම නැති වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වේ දුක නැති වෙනවා කියලා. අපි කියලානේ පැවැත්ම නැති. අපි වෙන දෙයක් හිතාගෙන. දුකින් නිදහස් වුණා කියනකොට මොහොකින්ද නිදහස් වුනේ? දුකින්. එන්නේ දුකින් යමකින් නිදහස් වුණා කියලා ඔහුට දන්නවද නැද්ද? දැනෙනවද නැද්ද? ඒකයි මම මුලින් ඇහුවේ බුදුරජාණන් වහන්සේ දුකින් නිදහස් වීම අත්දැක්කා. ඒ තමයි නිවන. යමෙක් නිවන් දැක්කොත් නිවන් දැක්ක කියලා ඔහුට දැනෙනවද නැද්ද? දන්නවද නැද්ද? යමෙක් නිවන් දැක්කොත් නිවන් දැක්ක කියලා ඔහුට දැනෙනවද නැද්ද? දන්නවද නැද්ද? දැනෙන්න එපායිනේ. ඉන්න කෙනාටනේ දැනෙන්නේ. මොකද්ද ඔහුට දැනෙන්නේ? කිසි දුකක් නැහැ කියලා දන්නවා. දැනෙනවා. නිවන තියෙන ගති ලක්ෂණ ටිකත් ඔහු අත්දකිනවා. ඔහු දන්නෝ නිවන තුල දිරන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. නිවන තුල මෙන්න මේ දේවල් නැහැ, මේ දේවල් තියෙනවා. නිවන තුල තියෙනවා ඒතං සන්තං, ඒතං පනීතං, යදිදං සබ්බ සංඛාර සමතෝ, සබ්බූ පටිපටිනිස්සග්ගෝ, තණ්හක්ඛයෝ, විරාගෝ නිරෝධෝ, නිබ්බාන. මේ ටිකත් මේ අත්දකිනවා.
සාන්ත බවක් දැනගන්න. ඒතං සන්තං ඒතං පනීතං. සාන්ත බවක් දැනගන්නවා. ප්‍රනීත බවක් දැනගන්න. සබ්බ සංකාර සමතු. සිළු සංස්කාර සංසිඳිලා. ඒකත් දැනගන්නවා. සබ්බූ පටිපටි නිස්සග්ගෝ. සියලු උපදයන් බැහැර වෙලා. තණ්හක්ඛයෝ තණ්හාව ක්ෂය වෙලා. ඒකත් දැනගන්නවා. විරාගෝ විරාගී ස්වභාවය. රාගේ නැත්තම් නැහැ කියලා දන්නෝ දැන්. විරාගී ස්වභාවයක් කියලා දන්න. ඔහු නැති උන්නේ නැහැ. ඔහු මේ ස්වභාවය අත්දකින්නවා. නිවන කියන්නේ සත්වයන්ගේ නැතිවීමක් නෙවෙයි. නිවන කියන්නේ නිර්වාණය කියන්නේ මේ ලෝකේ යමෙක් අත්දකින සුපිරිම අත්දැකීම. මේ ලෝකේ යමෙක් අත්දකින ශ්‍රේෂ්ඨම උතුම්ම මම ඒක සුපිරි කියලා කිව්වේ ටිකක් තේරෙන්න. සුපිරිම අත්දැකීම නිවන. නිර්වාණය. නිවන තුල කිසි දුකක් නැහැ. නිවන් නොදැක්ක අයට වඩා නිවන් දැක්ක අය සුවසේ වාසය කරනවා. සැපසේ වාසය කරනවා. අමරණීයත්වයටපත් වෙලා වාසය කරනවා. අජරාමර ස්වභාවයටපත් වෙලා වාසය කරනවා. කිසි දුකක් නැතුව වාසය කරනවා. නිදුකින් වාසය කරනවා. මාරය පරාජය කළා. මාර වශයෙන් නිදහසල වාසය කරනවා. මේ අය මාරයට අහු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මාර පරාජය කළා. කවුද දින්නේ? කවුද දින්නේ? කවුද පරාජය කළේ? මාර. දින්නේ කවුද? පෙරදිච්ච කෙනා ඉන්නවද නැද්ද? පෙරදිච්ච කෙනා තාමත් ඉන්නව කියලා පිළිගන්න. දින්න කෙනා. එතකොට බලන්න කවුද දන්නේ බුදුරජාණන් වහන්සේ එයත් එක්ක මේ වෙන්නේ බැරුවද එයත් එක්ක සටන් කරන්න බැරුවද පැවැත්ම නැති කරගන්න. අර යුද්ධයකට ගිහිල්ලා යුද්ධය එයත් එක්ක සටන් කරන්න බැරි නේද තමන් සුයිසයිඩ් කරගන්න. ඉතින් ඒ දිනල නැහැ. දිනල නැහැ බලනකොට. යුද්ධයට ගිහිල්ලා අරුත් එක්ක සටන් කරන්න බැරි නිසා එයා පරාජය කරන්න බෑ තමන් සුයිසයිඩ් කරගන්න. බලන්නකෝ ධර්මයේ අර්ථය. ඒ නිසා ඔබේ සාසුන්නාංශ වැඩ ඉන්නවා. ඔබ මේ මම ඔබට රහසක් කියන්න. ඔබ මේ දේවරුන්ට කියවින්න එපා. ඔබ නිකමට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න. පුදුම පිහිටක් තියෙන. මම සමහර දේවල් අත්දැකලා තියෙනවා. මම සමහර දේවල් අත්දැකලා තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ කිසි සැකයක් නැහැ. භාගතුන් වහන්සේ තමයි මේ මොහොතේ ශ්‍රේෂ්ඨ අග්‍ර. ඒ උතුමන් වහන්සේ මේ මොහොතේ මට පිහිටයි පිළිසරණයි. පුදුම පිහිටක් තියෙන මහානුභාව සම්පන්න. සියල්ල අභිභවාගෙන වාසය කරන. සියල්ලට වඩා ශ්‍රේෂ්ඨයි. පුදුම අනුභව සම්පන්නයි. ලෞතර බුදුරජාණන් වහන්සේලා. පුදුම මට ඒක වචන අතික්‍රාන්තයි. ඒ අනුභවය ගන්න ඔබේ මනසේ සාසුරු සම්පත්තිය තියෙන්න ඕන. ඔබ මනසින්ම සාසුරුන් වහන්සේ අතෑරිලා ප්‍රතික්ෂේප කරලා නැති වෙලා එහෙම එකේ ඔබට පිහිටක් නැහැ. ඔබ හිතන්නේ අපිට උපකාර කරන්න පුළුවන් පිහිට තියෙන දෙවුරුන් විතරයි කියලා. දෙවුරුන් ඊට වඩා පිහිටක්. උපකාරයක් පිළිසරණ ආශිර්වාදයක් තියෙන බුදුරජාණන් වහන්සේ. මම ඒකයි කිව්වේ ජාතියට වෙච්ච ලොකුම විපත. මේ හෙළයන්ට සාසුරු සම්පත්තිය නැති වීම. ඊළඟ එක තමයි නිවනින් ආයත් කිරීම. නිවනින් ඈත් කිරීම. ඉස්සර අපේ මුතුන් මිත්තෝ නිවනට බොහොම සමීපයි. අපේ හෙළයන් නිවනට බොහොම සමීපයි. ඒකම පැතුවේ ඒකම ප්‍රාර්ථනා කළේ. මට මතකයි අපේ ආච්චි මන් නෑවුවට පස්සේ ආච්චි මට කියනවා පුතේ උඹ බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා. කොච්චර සමීපද බල නෑවුවට පස්සේ කියන්නෙත් ඒකයි. මං ආච්චි නම අපේ උපංගම මාතර අපි ලින් වලින් ආපු අය මේ ෂවර් වලින් ආවේ මෑතකදී. ඇලවල් වලින් ලින් වලින් ගඟේ අපි දවසට 3-4 පාර නානවා. මාතර ඉන්නකොට. ඉතින් ආච්චි නාවනකොට ආච්චි කියන්නේ පුතේ උඹ බුදුන් දැක නිවන් දකින්න ඕන කියලා. බලන්න කොච්චර සමීපද? අද කියන විදිහට එහෙම කිව්වොත් අපෝ නිවන් දකින්න බෑ. දැම්ම නිවන් දකින්න බෑ තාටියක් ජීවත් වෙන්න ඕන කියලා. සිතක් වෙයිද? මෙහෙම ගරහලා සාසුරු සම්පත්තිය අහිමි කරලා සාසුරුන් වහන්සේගේ උතුම් ශාසනයට ගරහලා නිග්‍රහ කරලා දැම්ම නිවන් දකින්න බෑ කියන තාටියක් ජීවත් වෙන්න ඕන කියලා. ඔබ වහන්සේ නිවන් දකින්න අපිට බෑ කියලා. දවසක් මම එහෙම උපාසක මහතෙරුන් කියලා මේ නිවන ගැන අනේ හාමුදුරු දැම්ම නිවන් දකින්න බෑ කිව්වා තාටියක් ජීවත් වෙන්න ඕන. මං කෝ මහත්තේ නිවන් නොදැක්කයට වඩා නිවන් දැක්කයි සුවසේ වාසය කරනවා කිව්වා. ධර්මයෙන් කරන්නේ ආරක්ෂා කරන එක කිව්වා. පැහැදිලිද? ඔන්න ඔබට අද නිවනේ අර්ථය සිහිපත් කළා. සාසුරු සම්පත්තියත් ඔබට ලැබුණා. හැබැයි ලෙසම ධර්මයේ තුලින් දැනගත්තා. ධර්මයේ තුලින් ඔප්පු වෙන්නේ සාසුරුන් වහන්සේ දුකින් නිදහස් වුණා කියලා. ධර්මයේ තුලින් ඔප්පු වෙන්නේ පැවැත්ම නැතිවීමක් ගැන. ධර්මයේ තුලින් ඉස්මතු වෙන්නේ දුක නැතිවීමක් ගැන.
හරියට ධර්ම ඉගෙන ගත්තොත් ඉස්මතු වෙන්නේ මොකද්ද? දුක නැතිවීමක් ගැන. පැවැත්ම නැතිවීමක් ගැන කිසිම දේශනාවක විග්‍රහයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ සත්‍යයන් සංසාරේ සැරිසරනවා කියලා. මේ සත්‍ය සංසාරේ සැරිසරන සත්‍යයන් නැත්තර නැති කරන්නද බුදු කෙනෙක් පහළ වුණේ. බුදු කෙනෙක් පහළ වුණේ මේ සත්‍යයන්ගේ පැවැත්ම නැති කරන්නද? බුදුරජාණන් වහන්සේ පසුනේ මේ සත්‍යයන්ගේ පැවැත්මද සත්‍යයන් තුල පවතින දුකද? සත්‍යයන් දුකින් මිදෙව්වා. දුක නැති කළා. කියන්නේ සත්තාට වන බව දුකට වේදානයි. ඉතින් මේ බෙහෙත බිව්වට පස්සේ මොකද්ද වෙන්න ඕන? බෙහෙත හරිනම් වෛද්‍යවරයා දක්ෂණ මොකක්ද වෙන්න ඕන? ලෙඩේ හොඳ වෙන්න ඕන. අද කියන්නේ ලෙඩා නැති වෙනවා කියලා. ලෙඩාට කියන ඔයා ඉස්සෙල්ලා ඔයා නැති වෙන ඊට පස්සේ ලෙඩ සනිප වෙයි. අද එහෙම බෙහෙතන්නේ දීලා තියෙන්නේ. එහෙම බෙහෙතක් දීලා තියෙන්නේ. ඒ නිසා පින්නත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් පිළිසරණෙන් අප සිළු දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ඒ නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත ප්‍රණීත අමාමහ නිවනම අත්දකින්න අත්විඳින්න වාසනාව ලැබේවා සාදු 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 දේශනා